හොඳයි දරුවනේ. අපි දැන් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ තිරස්තුර මැනීමේ තවත් ක්‍රමයක් දරුවනේ මිනුම් රෝදයේ භාවිතය. දුවපිතෝ බලන්න ඔබ මෙන්න මෙවැනි මිනුම් රෝදයක් දැකලා තියෙනවද බලන්න මෙවැනි මිනුම් රෝදයක් ඔබ හොඳටම දැකලා ඇති විශේෂයෙන් පාරවල් වල අරගෙන යනවා මිනුම් කටයුතු කරනකොට මේ පාරවල් මනිනකොට ඔබ දැකලා ඇති විශේෂයෙන්ම මහා මාර්ග ඉදිකරන ස්ථානවල මේ පාරවල් වල මිනුම් කටයුතු සිදු කරන තැන්වල ඔබ දැකලා ඇති මිනුම් කටයුතු කරනකොට අනිකුත් උපකරණත් එක්ක මෙන්න මේ මිනුම් රෝදයක් අරන් යනවා. තවමත් මේකෙන් මිනුම් කටයුතු කරනවා ගෙනියනවා මේ මිනුම් රෝදය අරන් යනවා. එක්කෙනෙක් මේ මිනුම් උපකරණ අරන් යන කට්ටිය අතර ඒ නිලධාරීන් මේ මැනුම් කටයුතු සිදු කරන නිලධාරීන් අතර කෙනෙක් කවුරු හරි සේවකයෙක් මේ මිනුම් රෝදයක් අරන් යනවා ඔබ දැකලා ඇති. විශේෂයෙන්ම ඔබ දැකලා ඇති මේ මිනුම් රෝදයක් අරගෙන යනවා මිනුම් කටයුතු සඳහා. මේක සාමාන්‍ය මේ පාරවල් වල වැඩ කරන කට්ටිය පාරවල් වල මිනුම් කටයුතු කරනකොට මේක සුලභ දසුණක් විදිහට අපිට දකින්න පුළුවන්. මේ මිනුම් රෝදය රැගෙන යනවා. මිනුම් රෝද රැගෙන යනවා ඔබ බොහෝ විට දැකලා ඇති. මේ විශේෂයෙන්ම ලෙවල් උපකරණ මට්ටම් යස්ටි මේ දේවල් විශේෂයෙන්ම අරන් යනවා මිනුම් ගන්නවා. එහෙම ඔබ අනිවාර්යයෙන්ම දැකලා ඇති දුවේ පුතේ. රයිට්. එතකොට එහෙනම් අපි බලන්නේ මිනුම් රෝදය මගින් කොහොමද මේ මොකද්ද මේ දුර මෙන ගැනීම තිරස් දුර මෙනීම සඳහා භාවිතා කරන ක්‍රමවේදය. වක්‍ර රේඛාවක දිග මෙන ගැනීමට බලන්නකො දරුවනේ ඒ කතාව. වක්‍ර රේඛාවක දිග මෙන ගැනීමට සිදු වූහොත් එවැනි කාර්යයක් සිදු කර ගැනීමට මිනුම් රෝදය භාවිතා කරයි. බලන්නකො මොකද්ද දරුවනේ මොකේක දිගද? මොකේක දිගද දරුවනේ වක්‍ර රේඛාවක දිග. බලන්න දරුවනේ වක්‍ර රේඛාවක දිග. වක්‍ර රේඛාව දිග වෙනීමට අවශ්‍ය වුණොත් දරුවනේ වක්‍ර රේඛාවක දිග. අපිට වක්‍ර රේඛාවක දිග මෙන ගැනීමට අවශ්‍ය වෙන අවස්ථාවන් වල ඒක එතකොට හයිලයිට් වෙනවා. විශේෂයෙන්ම එවැනි කාර්යයක් සිදු කර ගැනීමට මෙන්න මේ මිනුම් රෝදය කියන උපකරණය භාවිතා කරනවා දරුවනේ. ඉතින් මිනුම් කටයුතු ආරම්භ වන ස්ථානයේදී අපිට පාඨාංකය ශූන්‍ය විදියට සලකලා පාඨාංකයේ බිඳුව කරලා මිනුම් කටයුතු ආරම්භ කරන ස්ථානයේ මුලින්ම රයිට් මිනුම් කටයුතු ආරම්භ වන ස්ථානයේ පාඨාංකයේ ශූන්‍ය ලෙස සලකා මැනිය යුතු රේඛාව දිගේ රෝදය හසුරුවමින් ආරම්භක ස්ථානයේ ඉඳන් අපිට මේ මනින්න ඕන ස්ථානය දක්වා මැනිය යුතු රේඛාව දිගේ මේ රෝදය හසුරුවමින් අවසන් ස්ථානයට ළඟා වූ විට එහි පාඨාංකයෙන් අදාළ රේඛාවේ දිග දැනගන්න පුළුවන්ලු. කොහොමද නැවතත් බලන්න දරුවනි. වක්‍ර රේඛාවක දිග මෙන ගැනීමට සිදු වුණොත් එවැනි කාර්යයක් සිදු කර ගැනීමට අපිට මිනුම් රෝදය භාවිතා කරන්න පුළුවන්. ආරම්භක ස්ථානයේදී මීටරයේ බිඳුව කරලා මිනුම් කටයුතු ආරම්භ වන ස්ථානයේ පාඨාංකයේ ශූන්‍ය ලෙස සලකා මැනිය යුතු රේඛාව දිගේ මේ මනින්න ඕන රේඛාව දිගේ දරුවනේ අපි රෝදය හසුරුවමින් අවසන් ස්ථානයට ළඟා වූ විට මේකේ තියෙන පාඨාංකයේ මීටරේ පාඨාංකය සටහන් වෙනවා දරුවනේ. එමගින් අපිට අදාළ රේඛාවේ දිග ගණනය කරගන්න පුළුවන්. ඒ මගින් දරුවනේ අපිට අදාළ රේඛාවේ දිග ගණනය කර ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි ලියා ගන්න දරුවනේ මිනුම් රෝදයේ භාවිතය කියලා විස්තරය ලියා ගන්න දුවේ පුතේ. මිනුම් රෝදයේ භාවිතය කියලා විස්තරය ලියා ගන්න පුළුවන් ඔබට මේකේ. පැහැදිලි? ඊටාත්ම පැහැදිලි. හරි. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. හොඳයි දුවේ පුතේ. එතකොට අපිට මේ මිනුම් රෝදයේ භාවිතයේ ප්‍රධාන වාසියක් විදිහට සඳහන් කරන්න පුළුවන් දරුවනේ වක්‍ර රේඛාවක දිග ඊටා පහසුවෙන් මැනගන්න පුළුවන් දුවේ පුතේ. වක්‍ර රේඛාවක දිග ඊටා පහසුවෙන් මැනගත හැකි ක්‍රමයක් විදිහට මේ මිනුම් රෝදය අපිට හඳුන්වන්න පුළුවන්. දරුවනේ ඊටාම වටිනා කොටසක් තිරස් දුර මැනීම ක්‍රියාවලියේදී නිර්වද්‍යතාවෙන් ඊටාම ඉහළ උපකරණයක් මගින් අපිට යම් කිසි ස්ථානයක ලක්ෂ්‍ය දෙකක් අතර දුර තිරස් දුර මැන ගැනීම ඊටාම පහසුවෙන් සිදු කරගන්න පුළුවන්. තාක්ෂණයේ උපරිම භාවිතා වන ක්‍රියාවලියක් විදිහට දරුවනේ මේ උපකරණය අපිට හඳුන්වන්න පුළුවන්.
ඉලෙක්ට්‍රෝනික උපකරණ භාවිතයේ මගින් පූර්ණමානයේ මගින් දරුවනේ ලක්ෂ දෙකක් අතර දුර මැන ගැනීම ඊටාම පහසුවෙන් සිදු කරගන්න පුළුවන්. විශේෂයෙන් මේ උපකරණය අදාළ ස්ථාන දෙක අතර එක් ලක්ෂයක ස්ථාපිත කරලා අනිත් ලක්ෂයේ මත ප්‍රිස්මයක් රඳවන ලද රිටක් කිරණ පරාවර්තන යෂ්ටියක් රඳවුවට පස්සේ දරුවනේ උපකරණයේ මනින්න නැත්තම් බොත්තමේ බුවට පස්සේ උපකරණයෙන් කිරණයක් ගිහිල්ලා මේ ප්‍රිස්මයේ වැදිලා නැවත පරාවර්තන වෙනවා දරුවනේ නැවත ඒමට ගතවන කාලය මගින් දරුවනේ උපකරණයේ තිරේ මත මේ දුර ගණනය කරලා පෙන්වනවා දරුවනේ ඊටාම නිර්වද්‍ය ක්‍රමයක් විදියට සලකන්න පුළුවන්. ඒ වගේම ඊටාම ජනප්‍රිය උපකරණයක් බවට පත් වෙලා තියෙන දරුවනේ තිරස් දුර මැනීම සම්බන්ධයෙන් මිල ඊටා අධිකයි දරුවනේ මිල ඊටා අධික වුවත් අපිට ඕනෑම සංකීර්ණ පරිසර තත්ත්වයක් යටතේ විශේෂයෙන්ම ජනාකීර්ණ පරිසරයක තත්ත්වයක දහවල් කාලයේදී අපිට ප්‍රධාන මාර්ගයක් කරහා ලක්ෂ දෙක දුර මැනීමට සිදුවන අවස්ථාවක අපිට එක් පාර වහන්නත් බැහැ නේද? වාහන එනක නතර කරන්නත් බැහැ ප්‍රධාන සංදියක වාහන තදබදය අධිකව තියෙනවා. ඉතින් අපිට පාර හරහා මිනුම් පටි දාලා මේ මිනුම් කටයුතු කරන්න අපහසුයි. ඉතින් මෙවැනි අවස්ථාවක මෙන්න මේ ක්‍රමයේ භාවිතා කළ දරුවනේ අපිට ලක්ෂ දෙක අතර දුර ඊටාම පහසුවෙන් මැන ගැනීම සිදු කරන්න පුළුවන්. ඉහළ තාක්ෂණයක් භාවිතා වන ක්‍රමවේදයක් විදිහට හඳුන්වන්න පුළුවන්. දරුවනේ මෙතෙක් කතා කරපු තිරස් දුර මැනීමේ ක්‍රමවලින් නිර්වද්‍යතාව ඉහළින්ම තියෙන නිර්වද්‍යතාව ඊටාම නිර්වද්‍යතාවයකින් වඩා ඉහළ නිර්වද්‍යතාවයකින් යුතු මැනුම් ක්‍රමයක් විදිහට දරුවනේ අපිට හඳුන්වන්න පුළුවන්. මේ ඉලෙක්ට්‍රෝනික උපකරණ භාවිතයේ මගින් තිරස් දුර මැනීම සිදු කරන ආකාරය බලන දරුවනේ මේ උපකරණයේ පූර්ණමානයේ තියෙනවා දරුවනේ මේ උපකරණේ බලන්න ප්‍රිස්මයක් රඳවන ලද රිටක් කිරණ පරාවර්තන යෂ්ටියක් දරුවනේ මේ උපකරණයේ බොත්තම මනින්න ප්‍රෙස් කරාට පස්සේ දරුවනේ මේ කිරණයක් කියලා ප්‍රිස්මයේ වැදිලා නැවත එනවා දරුවනේ. ඒ අනුව අපි දන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය. ඉතින් මේ අපිට මේ තිරේ මත ගණනය කරලා දක්වනවා දරුවනේ අපිට තිරේ මත ගණනය කරලා දක්වනවා විශේෂයෙන්ම මේ ඉලෙක්ට්‍රෝනික උපකරණය මගින් EDM උපකරණය මගින් අපිට ඊටාම පහසුවෙන් දරුවනේ තිරස් දුර ඊටාම නිර්වද්‍ය ලෙස මැන ගැනීම සිදු කරන්න පුළුවන්. රයිට්? හරි. ඉතින් දරුවනේ මේ ඉලෙක්ට්‍රෝනික දුර මැනීමේ ක්‍රමවේදයේ අඩංගු පූර්ණමානය කියන උපකරණය තමයි දරුවනේ අපි භාවිතා කරන්නේ EDM උපකරණය කියලා දරුවනේ අපි මේකට කියනවා EDM උපකරණය. right? ඉතින් ඉලෙක්ට්‍රොනික ඩිස්ටන්ස් මෙෂර්මන්ට් කියන එක දරුවනේ මේ ඉලෙක්ට්‍රොනික දුර මැනීමේ ක්‍රමවේදයේ අඩංගු පූර්ණමානයේ උපකරණය භාවිතා කරන්නේ දුවේ පුතේ මේ සඳහා. ඉතින් පූර්ණමානයක් කියන්නේ ඉලෙක්ට්‍රොනික දුර මැනීමේ උපකරණය හා ඩිජිටල් තියඩොලයිට්ටුවක් සහිත උපකරණයක්. ඩිජිටල් තියඩොලයිට්ටුවක් සහිත උපකරණයක්. විශේෂයෙන්ම මේ උපකරණය බලන දරුවනේ ඉලෙක්ට්‍රොනික දුර මැනීමේ උපකරණයක් හා ඩිජිටල් තියඩොලයිට්ටුවක්. මේ උපකරණය ගත්තාම දරුවනේ පූර්ණමානයක් කියන්නේ ඉලෙක්ට්‍රොනික දුර මැනීමේ උපකරණයක්. ඉලෙක්ට්‍රොනික දුර මැනීමේ උපකරණයක් සහ ඩිජිටල් තියඩොලයිට්ටුවක් සහිත උපකරණයක්. එහෙනම් ඔබෙන් ඇහුවොත් මේ පූර්ණමානයක් කියන්නේ මොකක්ද කියලා ඉලෙක්ට්‍රොනික දුර මැනීමේ උපකරණයක් සහ ඩිජිටල් තියඩොලයිට්ටුවක් සහිත උපකරණයක් කියලා අපිට හඳුන්වලා දෙන්න පුළුවන් දරුවනේ. ඉතින් මේකෙදී ලක්ෂ දෙක අතර දුරෙහි ඍජු පාඨාංක ලබා ගන්න පුළුවන් දරුවනේ. යම් ලක්ෂ දෙකක් අතර දුරෙහි ඍජු පාඨාංක අපිට කෙලින්ම ලබා ගැනීමේ හැකියාව තියෙනවා දුවේ පුතේ. වෙනත් ක්‍රම මගින් දුර මැනීම ප්‍රායෝගික නොවන අවස්ථාවලදී මම ඔබට කිව්වේ අපිට මිනුම් පටියක් භාවිතා කරලා දැන් ප්‍රධාන මාර්ගයක මන්සන්දියක විශේෂයෙන්ම ජනාකීර්ණ තත්ත්වයටතේ ජනතාව යනවා වාහන තදබදයක් තියෙනවා අපිට එහෙමනම් මේ රාත්‍රී කාලය යොදා ගන්නත් බෑ මේක ප්‍රායෝගිකව අපහසුයි. ඉතින් දිවා කාලෙදී මෙවැනි මන්සන්දියක වගේ තැනක අපිට විශේෂයෙන්ම ප්‍රධාන සන්දියක මහා මාර්ගයක මේ ඒ හරහා ලක්ෂ දෙකක් අතර අපිට දුර මැන ගන්න ඕන අවස්ථාවක දරුවනේ ප්‍රායෝගිකව අපහසුයි ඒක කරන්න. ඉතින් මෙන්න මේ වාගේ අපහසු අවස්ථාවකට අපිට මේ ලක්ෂ දෙක අතර තිරස් දුර පහසුවෙන්ම මැන ගැනීම සඳහා
මේ EDM උපකරණය භාවිතා කරන්න පුළුවන් දුවේ පුතේ. ඒකයි කියන්නේ ලක්ෂ දෙකක් අතර දුරෙහි ඍජු පාඨාංක ලබා ගන්න පුළුවන් දරුවනේ කෙලින්ම. ඉතින් වෙනත් ක්‍රම මගින් දුර මැනීම ප්‍රායෝගික නොවන අවස්ථාවලදී අපිට මේ උපකරණේ නැත්තම් මේ ක්‍රමය යොදා ගන්න පුළුවන්. උදාහරණයක් මං කියපු එක සඳහන් වෙලා තියෙනවා දුවේ පුතේ. අපිට යම් මාර්ගයක කොටසක පළල මැනීමට යම් කිසි මාර්ගයක කොටසක පළල මනින්න දරුවනේ ඒ මාර්ගයේ වාහන තදබදේ නිසා අපිට ඒක අපහසු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙවැනි අවස්ථාවක දුවේ පුතේ මේ උපකරණය මගින් මේ මැනීම සිදු කරගන්න පුළුවන්. මේ විද්‍යුත් චුම්බක තරංගයක් මගින් තමයි දරුවනේ මෙහිදී දුර නිර්ණය කිරීම සිදු කරන්නේ. විද්‍යුත් චුම්බක තරංගයක් මගින් තමයි මේ කිරණයක් විදිහට නිකුත් කරන්නේ දරුවනේ. එමගින් සමයි මේ දුර නිර්ණය කිරීම සිදු කරන්නේ. මං හිතන්නේ ඔබට ඉතාමත්ම පැහැදිලි, ඉතාම නිර්වද්‍ය ක්‍රමයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් දරුවනේ තිරස් දුර මැනීම සඳහා භාවිතා කරනු ලබන. හොඳයි. right. එතකොට දරුවනේ මේ මිනුම් ලබාගත යුතු ලක්ෂ දෙකෙන් එකක මේ බලන්න. මිනුම් ලබා ගන්න ඕන ලක්ෂ දෙකෙන් එකක දරුවනේ මේ මිනුම් ලබා ගන්න ඕන ලක්ෂ දෙකෙන් එකක මේ උපකරණය ස්ථාවරව සවි කරනවා දරුවනේ තෙපාව මත. උපකරණයේ ස්ථාවරව සවි කරනවා දරුවනේ. බලන්න අනිත් ලක්ෂයේ මත මේ කිරණ පරාවර්තන යෂ්ටියක් ප්‍රිස්මයක් රැඳූ යෂ්ටියක් දරුවනේ රඳවලා තියෙන්නේ. ඊට පස්සේ මේ උපකරණයේ බොත්තම මනින්න ප්‍රෙස් කරපුවාම දරුවනේ මෙතනින් නිකුත් වන කිරණයක් මේ ප්‍රිස්මේ වැදිලා නැවත ඒමට ගතවන කාලයේ දරුවනේ තිරේ මත ගණනය කරලා දැක්වීම මගින් ලක්ෂ දෙක අතර දුර අපිට පහසුවෙන්ම එක එල්ලේ ලබා ගන්න පුළුවන් දුවේ පුතේ. හොඳයි දුවේ පුතේ අපි බලමු. ඉතින් මිනුම් ලබාගත යුතු ලක්ෂ දෙකෙන් එකක දුවේ පුතේ කවුද? උපකරණයේ තෙපාවක් මත සවි කරනවා පුතේ. අනෙක් ලක්ෂයේ ප්‍රිස්මයක් රඳවන ලද රිටක් සවි කරන්නේ දුවේ පුතේ. අනිත් ලක්ෂයේ කවුද රඳවන්නේ? ප්‍රිස්මයක් රඳවන ලද රිටක් සවි කරනවා පුදුවේ පුතේ. එක් ලක්ෂයක අපිට මිනුම් ලබාගත යුතු ලක්ෂ දෙක අතර එක ලක්ෂයක් මත දරුවනේ තෙපාව මත මේ උපකරණය සවි කරනවා පුතේ. ඉතුරු ලක්ෂයේ අනිත් ලක්ෂයේ මත දරුවනේ ප්‍රිස්මයක් රඳවන ලද රිටක් සවි කරන්නේ. ඊට පස්සේ මේ බටන් එක ප්‍රෙස් කරාට පස්සේ උපකරණයෙන් නිකුත් කරන කිරණය දරුවනේ ප්‍රිස්මය වෙත ගිහිල්ලා නැවත ආපසු ඒමට ගතවන කාලය අනුව දුවේ පුතේ ප්‍රිස්මේ වෙත ගිහිල්ලා එම කිරණේ නැවත ආපසු වීමට ගතවන කාලය අනුව අපිට මේ අදාළ ලක්ෂ දෙක අතර දුර දරුවනේ අදාළ ලක්ෂ දෙක අතර දුර ගණනය කරනවා. ඉතින් මේකෙදි දරුවනේ මේ තිරස් දුර උපකරණේ මගින් ස්වයංක්‍රීයව ගණනය කරලා උපකරණේ තිරේ මත පුතේ අදාළ පාඨාංකයේ දැක්වීම සිදු කරනු ලබනවා. right මං හිතන්නේ ඔබට පැහැදිලි කරුණු ටික ලියා ගන්න දරුවනේ අවබෝධයෙන් කරන්නේ. එතකොට ඔබට මේක ඉතාම සරල විෂයක්, සරල කොටසක් බවට පත් කරගන්න පුළුවන් දරුවනේ. බොහෝම කල්පනාවෙන් කල්පනා කරලා අවබෝධයෙන් කරොත් මේ ඒකකය මේ අපිට විශේෂයෙන්ම ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය තුල තියෙන රසවත්ම ඒකකයේ බවට පත් කරගන්න පුළුවන් ඔබට. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. right දරුවනේ තිරස් දුර මැනීම කොටස අවසන් දරුවනේ අපි ඊළඟට ඔබත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ බිම් මැනීමට අදාළව සිරස් දුර මැනීමේ ක්‍රම. අපි කතා කරේ තිරස් දුර මැනීමේ ක්‍රමයි දුවේ පුතේ අපි කතා කරේ. අපි දැන් බලාපොරොත්තු වෙන ඔබත් එක්ක කතා කරන්න බලන්න සිරස් දුර මැනීමේ ක්‍රම. right බලන්න ලම්බ කැටයක් නූලකින් එල්ලූ විට ඔබලා දන්නවද මේ මේසන් බාසුන්‍ය ලගාව තියෙන ලම්බ කැටය right බලන්න ඔබ දැකලා තියෙනවද කියලා මේ ලම්බ කැටය right මෙහෙම කොටසක් තියෙනවා ලී කෑල්ලක් වගේ ඊට සම්බන්ධව මෙන්න මෙහෙම ඔබ දැකලා ඇති මේක ලම්බ කැටය ඔබ දැකලා ඇති බලන්න ඔබ මේක දැකලා තියෙනවද කියලා දරුවනේ මේ ලම්බ කැටය දැකලා තියෙනවද බලන්න දරුවනේ මේක පොඩ්ඩක් මේ පහලින් ඇද වුණා මේ අදිනකොට බලන්න නමුත් මේක සිරස්ව මේ නූලක් තියෙන දරුවනේ මේ බලන්න ලම්බ කැටයක් නූලකින් එල්ලූ විට බලන්න මේ ලම්බ කැටයක් නූලකින් එල්ලලා තියෙන දරුවනේ ලම්බ කැටයක් නූලකින් එල්ලූ විට නූල මේ සිරස් රේඛාවක් පෙන්눔 කරන්නේ දරුවනේ මේ නූල සිරස් රේඛාවක් පෙන්눔 කරන්නේ මෙන්න මේ ආකාරයට පහලින් ලම්බ කැටය එල්ලලා තියෙන මෙන්න මේ විදිහට මේ ලම්බ කැටයක්
නූලකින් එල්ලූ විට දරුවනේ ළඹ කැටයක් නූලකින් මේසන් බාසුනේ ලගාව තියෙන මේ ළඹ කැටය ඔබ දැකලා ඇති. බිත්ති ලෙවල් කරන්න දරුවනේ බිත්තිවල මේ සිරස් උස නියමාකාරයෙන් බිත්ති ලෙවල් කිරීමේදී බිත්ති වලට ඔබ දැකලා ඇති මේ බිත්තියට තියලා මේකේ අර ඒ කැටේ පල්ලෙහාට ටික් ගාලා දානවා මෙතන හරියටම බලා ගන්න නේද දරුවනේ. සිරස් බිත්තිය හරියටම බලා ගන්න දරුවනේ බිත්තිය සිරස් උස රයිට්. එතකොට එක සිරස් රේඛාවකට පිහිටලා තියෙනවද කියන ආකාරය දරුවනේ බිත්තිය හරියට ඒ තියෙන්නේ පය දරුවනේ බිත්තිය නියමාකාරයෙන් බෙදෙන්න ඕනේ. එතකොට ළඹ කැටයක් නූලකින් එල්ලූ විට නූල සිරස් රේඛාවක් පෙන්눔 කරයි. මේ නූල පෙන්눔 කරන්නේ දරුවනේ දුවේ පුතේ සිරස් රේඛාවක්. එතකොට ඇත්ත වශයෙන්ම මේක දික් කළ විට එයා පෘථුවියේ මධ්‍ය ලක්ෂය හරහා ගමන් කරන්නේ. එයා පුතේ පෘථුවියේ මධ්‍ය ලක්ෂය හරහා ගමන් කරන්නේ. පෘථුවියේ මධ්‍ය ලක්ෂය හරහා එයා ගමන් කරන්නේ. දික් කළ විට පෘථුවියේ මධ්‍ය ලක්ෂය හරහා ගමන් කරයි. සිරස් තලයේ මිනුම් සිදු කරන විට සිරස් දුර මැනීමට සිදු වෙනවා දරුවනේ. සිරස් තලයේ මිනුම් සිදු කරනකොට දරුවනේ අපිට විශේෂයෙන්ම සිරස් දුර මනින්න අවශ්‍ය වෙනවා. මේ දුර මට්ටම් ගැනීමේ ශිල්පය සහ මට්ටම් ගැනීමේ ශිල්පය දැන් ඊළඟට ලෙවලින් පාර්ට් එකට අපි යන්නේ දරුවනේ. ඉතින් මට්ටම් ගැනීමේ ශිල්පය සහ විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික ක්‍රමයේ මගින් සිදු කළ කරන්න පුළුවන් දරුවනේ. ඒ වගේම තිරස් දුර සහ සිරස් කෝණ මගිනුත් ගණනය කරන්න පුළුවන්. තිරස් දුර සහ සිරස් කෝණ මගිනුත් දරුවනේ ගණනය කිරීම අපිට මෙහිදී කරන්න පුළුවන්. රයිට්. අපි යමු ඉදිරියට. කෝණ මැනීම. බලන්න දරුවනේ ඊළඟට අපි කතා කරන්න යන්නේ කෝණ මැනීම සම්බන්ධයෙන් මේකෙදී. මොනවද මේ මනින කෝණ බිම් මැනීමේදී අපිට වැදගත් වන මිනුම් ක්‍රමයක් විදියට දරුවනේ කෝණ මැනීම ගැනයි කතා කරන්නේ. මේ කොටසත් දරුවනේ සිලබස් එකට අලුතෙන් එකතු වුණේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් විභාගයේදී ඔබෙන් ප්‍රශ්න අහන්න පුළුවන් දරුවනේ. ව්‍යුහගත ප්‍රශ්න, බහුවර්ණ ප්‍රශ්න අහන්න පුළුවන් දරුවනේ විශේෂයෙන්ම. ඒ නිසා ඊටාම අවධානයෙන් ඊටා හොඳින් මේ ටික දරුවනේ අහගන්න, බලාගන්න. හොඳින් මේක අධ්‍යයනය කරන්න ඔබට සිදු වෙනවා. මොකද අලුතෙන් එකතු වෙච්ච කොටසක් නිසා මේ සම්බන්ධයෙන් අපිට දැනුමක් අවශ්‍යයි දරුවනේ. මේ දැනුම නිවැරදි ආකාරයට අපි ලබා ගන්න ඕනේ, ග්‍රහණය කර ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට මේ සම්බන්ධයෙන් විභාගයේදී අහන. මොකද අපේ ප්‍රධාන ඉලක්කය වෙන්නේ උසස් පෙළ විභාගය. උසස් පෙළ විභාගයට ඒ සාමාර්ථයක් ලබා ගැනීම සඳහා තමයි ඔබට මේ සත්කාරය සිදු කරන්නේ. ඉතින් එතකොට ඔබ අනිවාර්යෙන් එහෙනම් මේකෙදී දරුවනේ මේක ඉතාම හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. මේ කටයුතු ඔබ කරගෙන යන්න ඕනේ. රයිට් දරුවනේ. බලමු අපි එතකොට කොහොමද කෝණ මැනීම සිදු කරන්න කියන එක සම්බන්ධයෙන් අපි බලන්න යන්නේ කොහොමද කෝණ මැනීම සිදු කරන්න කියලා. බලන්න දුවේ පුතේ සංකීර්ණ පරිසරයක් තුල අපි ගත්තාම අපිට පුතේ රේඛීය මිනුම් පමණක් යොදාගෙන පවතින සංකීර්ණ නූතන මේ සමාජය තුල දරුවනේ මේ සංකීර්ණ පරිසර තත්ත්වයක් තියෙන පරිසරය තුල අපි අර කලින් කිව්වා වගේ විශේෂයෙන්ම මේ පාරක ජනාකීර්ණ තැනක මාර්ගය හරහා ඒ අපිට කොටසක් මැනගන්න අවශ්‍ය වෙච්ච වෙලාවක දුවේ පුතේ මේ මිනුම් කටයුතු මිනුම් පටියක් මගින් කරන එක ප්‍රායෝගිකව අපිට දුෂ්කරතා ඇති වෙනවනේ. අන්න ඒ වගේ දරුවනේ විශේෂයෙන්ම අපිට මේ සංකීර්ණ පරිසරයක් තුල අපි අර කිව්වා වගේ රේඛීය මිනුම් භාවිතා කළා. දිග සම්බන්ධ මිනුම් විතරක් භාවිතා කළා දරුවනේ අපිට විශේෂයෙන්ම මේ බිම් මැනුම් ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න බැහැ. නොහැකි අවස්ථාවලදී අපි මෙන්න මොනවද මේ කෝණික මිනුම් භාවිතා කරන්න ඕනේ. එහෙනම් මොන වගේ අවස්ථාවලද දරුවනේ අපිට කෝණික මිනුම් භාවිතා කරන්න වෙන්නේ? සංකීර්ණ පරිසරයක් තුල දරුවනේ බලන්න සංකීර්ණ පරිසරයක් තුල අපිට රේඛීය මිනුම් පමණක් යොදාගෙන බිම් මැනුම ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න නොහැකි අවස්ථාවලදී තමයි අපි විශේෂයෙන්ම කෝණික මිනුම් භාවිතා කරන්නේ. මොන වගේ අවස්ථාවකදීද කෝණික මිනුම් භාවිතා කරන්න කියලා අහුවොත් දරුවනේ සංකීර්ණ පරිසරයක් තුල රේඛීය මිනුම් පමණක් යොදා ගනිමින් අපිට දරුවනේ මේ බිම් මැනුම් ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න බැරි අවස්ථාවල බලන්න රයිට් අපි මොකද කරන්නේ එවැනි අවස්ථාවලදී අපිට විශේෂයෙන්ම කෝණික මිනුම් භාවිතා කරන්න වෙනවා දරුවනේ. එවැනි අවස්ථාවකදී අපිට කෝණික මිනුම් භාවිතා කරන්න අවශ්‍ය වෙනවා. හොඳයි අපි ඉදිරියට යමු. බලන දරුවනේ මෙහිදී යම් ලක්ෂයක් වටා නිශ්චිත රේඛාවක සිට දැන් ඕගොල්ලෝ දන්නවා විශේෂයෙන්ම යම් ලක්ෂයක් වටා රයිට් බලන්න දැන් මෙහෙම අපි අර නේද
රයිට් බලන්න දැන් අපි මෙතන හරි රයිට් හරි බලන්න දරුවනේ දැන් මෙතන යම් ලක්ෂයක් වටා නිශ්චිත රේඛාවක සිට වෙනත් නිශ්චිත රේඛාවක් දක්වා භ්‍රමණය වූ ප්‍රමාණය මෙන ගැනීම බලන්න දැන් මේ කෝණමානයක් වගේ ගත්තාම බලන්න පුතේ ඔන්න බලන්න දැන් අපි කෝණ මැනීමේදී මොකද්ද සිදුවෙන්නේ කියන එක මේකෙන් මම පැහැදිලි කරලා දෙන්නම් බලන්න දුවේ පුතේ මෙහිදී යම් ලක්ෂයක් වටා බලන්න යම් ලක්ෂයක් වටා පුතේ මේ බලන්න මේ නිශ්චිත රේඛාවක ඉඳලා බලන්න මෙන්න මේ නිශ්චිත රේඛාවක ඉඳලා බලන්න දරුවනේ නිශ්චිත රේඛාවක ඉඳන් මේ බලන්න මේ යම් ලක්ෂයක් වටා මේ බලන්න නිශ්චිත රේඛාවක ඉඳලා වෙනත් නිශ්චිත රේඛාවකට මේ බලන්නකො මෙන්න මේ රේඛාව ඉඳන් මේ වෙනත් නිශ්චිත රේඛාවකට මේ බලන්න යම් රේඛාවක ඉඳන් වෙනත් නිශ්චිත රේඛාවකට මේ බලන්න යම් රේඛාවක ඉඳන් වෙනත් රේඛාවකට යම් රේඛාවක සිට වෙනත් යම් රේඛාවක සිට වෙනත් රේඛාවකට හරි පැහැදිලි නේද පුතේ යම් ලක්ෂයක් වටා මේ බලන්න යම් ලක්ෂයක් වටා වෙන්නේ විසිරිය මේ බලන්න මේ යම් ලක්ෂයක් වටා යම් ලක්ෂයක් වටා මේ බලන්න නිශ්චිත රේඛාවක සිට මේ බලන්නකො නිශ්චිත මෙතන බලන්නකො මේ භ්‍රමණීය වූ ප්‍රමාණයනේ පුතේ මේ බලන්නකො මේ බලන්න යම් ලක්ෂයක් වටා යම් නිශ්චිත රේඛාවක සිට බලන්න වෙනත් රේඛාවක් දක්වා මේ බලන්න වෙනත් රේඛාවක් දක්වා භ්‍රමණීය වූ ප්‍රමාණය යම් නිශ්චිත රේඛාවක සිට වෙනත් රේඛාවක් දක්වා භ්‍රමණීය වූ ප්‍රමාණය මේ බලන්නකො මේ භ්‍රමණීය වූ ප්‍රමාණය මෙතන නිශ්චිත රේඛාවක් මෙතන නිශ්චිත රේඛාවක් ඒ දක්වා මොකක්ද මේ භ්‍රමණීය වූ ප්‍රමාණය යම් නිශ්චිත රේඛාවක සිට වෙනත් නිශ්චිත රේඛාවක් දක්වා මේ බලන්න භ්‍රමණීය වූ ප්‍රමාණය මැන ගැනීම තමයි දරුවනේ සිදු කරන්නේ මෙන්න මේ කෝණ මැනීමේදී මං හිතන්නේ ඊටාත්ම පැහැදිලි ඔබට. එතකොට ප්‍රධාන වශයෙන් කෝණ වර්ග දෙකක් පිළිබඳව අපි සාකච්ඡා කරනවා දරුවනේ මෙතනදී. කවුද? සිරස්තලයේ කෝණ සහ තිරස්තලයේ කෝණ. සිරස්තලයේ කෝණ සහ තිරස්තලයේ කෝණ. බලන්න සිරස්තලයේ කෝණ සිරසත් එක්ක හදන සිරස්තලයේ කෝණ සහ ඊට පස්සේ කවුද තිරස්තලයේ කෝණ රයිට් කෝණ වර්ග දෙකක් ගැන කතා කරනවා දරුවනේ එහෙනම් සිරස්තලයේ කෝණ සහ තිරස්තලයේ කෝණ පැහැදිලිද දුවේ පුතේ හොඳයි පැහැදිලි අපි යමු ඉදිරියට හරි බලමු දරුවනේ සිරස්තලයේ කෝණ කියන්නේ මොනවද කියලා සිරස්තලයේ කෝණ කියන්නේ මොනවද බලන්න ඕනෑම මිනුම් උපකරණයක සිරස් අක්ෂයේ දිගේ ඕනෑම මිනුම් උපකරණයක සිරස් අක්ෂයේ දිගේ right හරි ඕනෑම මිනුම් උපකරණයක සිරස් අක්ෂයේ දිගේ ඕනෑම මිනුම් උපකරණයක සිරස් අක්ෂයේ දිගේ බලන්න ඉහළට කෝණය ඕනෑම මිනුම් උපකරණයක සිරස් අක්ෂයේ දිගේ ඉහළට කෝණය කීයද පුතේ අංශක බිඳුවයි කලා බිඳුවයි විකලා බිඳුවයි ඕනෑම මිනුම් උපකරණයක
ඕනෑම මිනුම් උපකරණයක මේ බලන්න සිරස් අක්ෂයේ දිගේ සිරසට සිරස් අක්ෂයේ දිගේ සිරසට ඕනෑම මිනුම් උපකරණයක සිරස් අක්ෂයේ දිගේ ඉහළට සිරස් කෝණය කීයද පුතේ? අංශක බිඳුවයි කලා බිඳුවයි විකලා බිඳුවයි. උපකරණයේ දුරේක්ෂය මේ බලන්න සිරස් තලයක චලනය කිරීමෙන් මේ බලන්න මේ උපකරණයේ දුරේක්ෂය මේ බලන්න උපකරණයේ දුරේක්ෂය මේ සිරස් තලයකනේ මෙහෙම චලනය කරන්නේ මේ උපකරණයේ දුරේක්ෂය කියලා හිතන්නේ මේ උපකරණයේ දුරේක්ෂය පුතේ සිරස් තලයක චලනය කිරීමෙන් මේ සිරස් තලයක චලනය කිරීමෙන් අපිට මොකද්ද සිරස් කෝණය මැනගන්න පුළුවන් අපිට සිරස් කෝණය මැනගන්න පුළුවන් සිරස් කෝණය මැනගන්න පුළුවන් උපකරණයේ දුරේක්ෂය බලන්න දරුවනේ මොන තලයකද සිරස් තලයක මේ සිරස් තලයකද මෙහෙම උපකරණයේ දුරේක්ෂයේ සිරස් තලයක චලනය කිරීමෙන් දරුවනේ අපිට මේ කවුද චලනය කිරීමෙන් සිරස් කෝණය මැනගන්න පුළුවන් සිරස් කෝණය මැනගන්න පුළුවන් රයිට් පැහැදිලි මෙහිදී යම් ස්ථානයකදී ගුරුත්වාකර්ෂණ රේඛාව එක එල්ලයේ මෙහිදී යම් ස්ථානයකදී මේ ගුරුත්වාකර්ෂණ රේඛාව එක එල්ලයේ පහළට කෝණය දරුවනේ ගුරුත්වාකර්ෂණ රේඛාව එක එල්ලේ පහළට කෝණය දරුවනේ එක එල්ලේ පහළට කෝණය රයිට් මෙහිදී යම් ස්ථානයකදී ගුරුත්වාකර්ෂණ රේඛාව එක එල්ලේ පහළට කෝණය අංශක 180යි කලා බිඳුවයි විකලා බිඳුවයි වෙනවා පැහැදිලි ගසක උස කන්දක උස වගේ අපිට ගහක උස කන්දක උස වගේ උස සම්බන්ධ මිනුම් මැනීමේදී දරුවනේ ඒ සම්බන්ධයෙන් ගණනය කිරීම වලදී අපිට සිරස් තලයේ කෝණ උපයෝගී කරගන්නවා සිරස් තලයේ කෝණ උපයෝගී කරගන්නවා සිරස් තලයේ කෝණ උපයෝගී කරගන්නවා සිරස් තලයේ කෝණ භාවිතයෙන් අපිට පුළුවන් දරුවනේ මේ බලන්න වස්තුවක උස ගණනය කරන්න ගසක උස ගණනය කිරීම සඳහා මේ බලන්න සිරසත් එක්ක හදන කෝණය බලන්නකො මේ සිරස් තලයේ තීටා කෝණයක් හදනවා මෙයා මේ බලන්නකො මෙතන D බලන්න දරුවනේ මේ D ස්ථාන දෙක අතර දුර ගසේ උස බලන්න දරුවනේ මේ අපිට මෙන්න මේ h1 දුර h2 දුර අපිට සඳහා මැනගන්න පුළුවන්. නමුත් බලන්න අපිට මේ h1 දුර මැනගන්න බෑනේ. එහෙනම් මෙතනදී අපිට තීටා උපකරණය මගින් ලබා දෙන සිරස් කෝණය මේ බලන්න සිරසත් එක්ක හදන කෝණය. උපකරණය මගින් ලබා දෙන සිරස් කෝණය තීටා. එහෙනම් අපිට බලන්න tan තීටා සමානයි මේ බලන්න tan තීටා සමානයි d බෙදීම h1. එහෙනම් අපිට බලන්න දුවේ පුතේ tan theta සමානයි මේ tan theta හොයන්න පුළුවන් කොහොමද දරුවනේ අපිට tan theta සමානයි d බෙදීම h1 මේ d බෙදීම h1 අපිට හොයාගන්න පුළුවන් theta කියන්නේ උපකරණය මගින් ලබා දෙන සිරස් කෝණය theta කියන්නේ උපකරණය මගින් ලබා දෙන සිරස් කෝණය theta කියන්නේ එතකොට එහෙනම් h2 අපිට හොයාගන්න කොහොමද එහෙනම් අපිට මේ h1 බලන්න මෙහාට මේ බලන්න උක්ත කරපුවාම මේ බලන්න h1 ගිහපුවාම මේ බලන්න h1 මෙහාට ගිහපුවාම බලන්න කොහොමද එන්නේ d බෙදීම tan theta h1 හොයාගන්න එපේ කොහොමද h1 හොයාගන්නේ මේ බලන්න h1 මෙහාට ආවම මේ බලන්න h1 සමානයි d බෙදීම මේ tan theta පල්ලෙහාට යනවා tan theta right එහෙනම් h2 සඳහා අපිට මොකද කරන්න පුළුවන් h2 සඳහා අගේ මැන ගන්න පුළුවන් ඒ යනවා මෙතනින් h1 හොයාගන්න පුළුවන් ගසේ උස h1 plus h2 කියලා අපිට සඳහන් කරන්න පුළුවන් ලියාගන්න දරුවනේ ගසේ උස අපිට සරලවම h1 plus h2 කියලා ගණනය කරන්න පුළුවන් right අපි සමාලෝචන ප්‍රශ්නවලදී පාඩමට අදාළව දරුවනේ ගණනය කිරීම සියල්ලම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා ඔයගොල්ලන්ට තනියම පේපර් එක දානවා අපි ගණන් ටික හදන්න දරුවනේ එතකොට අපි ඔයගොල්ලොත් එක්ක මේ ගණන් ටික හදනවා සමාලෝචන පාඩම අවසානයේදී සම්පූර්ණ සමාලෝචන ප්‍රශ්න කතා කරනවා පාඩමට අදාළ ප්‍රශ්න එක්ක දරුවනේ අපි මේ ගණනය කිරීම අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා රයිට් මං හිතන්නේ ඔබට පැහැදිලියි අපි බලමු දරුවනේ තිරස් තලයේ කෝණ සම්බන්ධයෙන් අපි කතා කරන්න බලමු සිරස් තලයේ කෝණ කතා කළා අවසන් දරුවනේ අපි විශේෂයෙන්ම කෝණ වර්ග ගැන කතා කරනකොට අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ දුවේ පුතේ තිරස් තලයේ කෝණ සම්බන්ධයෙන්
ඔබත් එක්ක කතා කරන්න. මූලික හැඳින්වීම් කරුණු ටික කතා කරන්න දරුවනේ අපි රයිට් බිම් මැනීමේ ක්‍රියාවලිය වලට තව අපි ගියේ නෑ. අපි ඊළඟ කොටස් වලින් තමයි ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ ඒ අනුව. එතකොට බිම් මැනීමේදී ප්‍රධාන වශයෙන් දරුවනේ තිරස්තලයේ කෝණ සම්බන්ධයෙන් තමයි මිනුම් ලබා ගන්න. මතක තියාගන්න ඔබ අනිවාර්යයෙන් මතක තබා ගත යුතුයි. ඒක අපි වෙනත් පෑනකින් රවුම් කරන්න ඕනේ දුවේ පුතේ. විශේෂයි බලන්න විශේෂයෙන් බිම් මැනීමේදී දරුවනේ ප්‍රධාන වශයෙන් තිරස්තනයේ තලයේ කෝණ සම්බන්ධයෙන් තමයි මිනුම් ලබා ගන්න. හොඳට මතක තියාගන්න. බිම් මැනීමේදී ප්‍රධාන වශයෙන් දරුවනේ තිරස්තලයේ කෝණ සම්බන්ධව මිනුම් ලබා ගන්නේ මේ සඳහා තිරස්තලයේ කෝණ මැනීම සඳහා භාවිතා කරන උපකරණ කවුද? බිම් මැනීමේදී අපිට වැදගත් වෙන්නේ විශේෂයෙන්ම ලබා ගන්න දරුවනේ අපි තිරස්තලයේ කෝණ සම්බන්ධයෙන් අපිට මිනුම් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් කෝණ මැනීම සඳහා භාවිතා කරන උපකරණ විශේෂයෙන්ම මේ තිරස්තලයේ කෝණ මැනීම සඳහා භාවිතා කරන උපකරණ කවුද පුතේ බලන්න. මිනුම්ලේ සඳහා ප්‍රිස්ම මාලිමාව තියඩු ලයිට්ටු වැනි උපකරණ යොදා ගන්න. කවුද පුතේ තිරස්තලයේ කෝණ මනින්න යොදා ගන්න උපකරණ? ප්‍රිස්ම මාලිමාව ඒ වගේම තියඩු ලයිට්ටුව. රයිට් දරුවනේ මෙන්න එහෙනම් අපිට විශේෂයෙන්ම බිම් මැනීමේදී ප්‍රධාන වශයෙන් දුවේ පුතේ තිරස්තලයේ කෝණ සම්බන්ධවයි මිනුම් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් එතනදි දරුවනේ මේ සඳහා ප්‍රිස්ම මාලිමාව සහ තියඩොලයිට්ටුව කියන උපකරණ භාවිතා කරනවා. තිරස්තලයේ කෝණ මැනීම සඳහා භාවිතා කරන උපකරණ දෙකක් නම් කරන්න කිව්වොත් දුවේ පුතේ අපිට අනිවාර්යයෙන්ම ඔබට නම් කරන්න වෙනවා ප්‍රිස්ම මාලිමාව සහ තියඩොලයිට්ටුව. කවුද දරුවනේ? ප්‍රිස්ම මාලිමාව සහ තියඩොලයිට්ටුව. අපි බිම් මැනීමේදී වැඩිපුරවම සිදු කරන්නේ මේ තිරස්තලයේ කෝණ මැනීම. ඉතින් දරුවනේ බිම් මැනීමේදී ඔබෙන් ඇහුවොත් තිරස්තලයේ කෝණ මැනීම සඳහා අපි භාවිතා කරන උපකරණ මොනවද කියලා ඇහුවොත් දරුවනේ ඔබට සඳහන් කරන්න පුළුවන් දරුවනේ තියඩොලයිට්ටුව සහ බලන්න ප්‍රිස්ම මාලිමාව. තියඩොලයිට්ටුව සහ ප්‍රිස්ම මාලිමාව කියන උපකරණය ඔබට භාවිතා කරන්න පුළුවන් දුවේ පුතේ. හොඳයි අපි යමු දරුවනේ ඉදිරියට. මෙන්න දරුවනේ තිරස්තලයේ කෝණයි අපිට මනින්න සිදු වෙනවා කිව්වේ දරුවනේ. එහෙනම් මෙන්න මේ තිරස්තලයේ කෝණ වර්ග 3ක් පිළිබඳව දුවේ පුතේ ඔබ මේ ඒකකයේදී ඉගෙන ගන්නවා. ඔබ දැනගත යුතුයි. ඔබ අධ්‍යයනය කළ යුතුයි. එහෙනම් මතක තියාගන්න විශේෂයෙන්ම තිරස්තලයේ කෝණ මැනීම බිම් මැනීමේදී සිදු කරන්නේ. එහෙනම් මේකෙදි ප්‍රධාන වශයෙන් තිරස්තලයේ කෝණ වර්ග 3ක් පිළිබඳව අපි තිරස්තලයේ කෝණ වර්ග 3ක් පිළිබඳව අපි මේකෙදි අධ්‍යයනය කරනවා දරුවනේ ඉගෙන ගන්නවා. බලන්න දරුවනේ කවුද මේ තිරස්තලයේ කෝණ වර්ග කියලා? අන්තර්ගත කෝණ කවුද දරුවනේ? අන්තර්ගත කෝණ, උත්ක්‍රමණ කෝණ සහ දිගංශය. අන්තර්ගත කෝණ, උත්ක්‍රමණ කෝණ සහ දිගංශය. අපි යනවා අන්තර්ගත කෝණ කතා කරන්න. මේ බලන්න. උපකරණය මේ බලන්න මැනුම් උපකරණය යම් මැනුම් ස්ථානයක ස්ථාපිත කරලා තියෙන්නේ. බලන දරුවනේ මැනුම් උපකරණය යම් මැනුම් ස්ථානයක ස්ථානගත කරලා අදාළ මැනුම් රේඛා දෙක අතර මේ බලන්න උපකරණය යම් මැනුම් ස්ථානයක ස්ථාපිත කරලා තියෙන්නේ. මේ බලන්න මැනුම් රේඛා දෙක එහෙනම් බලන්න මැනුම් උපකරණය යම් මැනුම් ස්ථානයක ස්ථානගත කරලා තියෙන්නේ. මැනුම් උපකරණය යම් මැනුම් ස්ථානයක ස්ථානගත කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ අදාළ මැනුම් රේඛා දෙක අතර කෝණය තමයි දරුවනේ අන්තර්ගත කෝණය කියන්නේ. බලන්න මේ මැනුම් රේඛා දෙක අතර කෝණය තමයි අන්තර්ගත කෝණය කියලා කියන්නේ. පැහැදිලි ඔබට. රයිට්. මැනුම් උපකරණය යම් ස්ථානයක ස්ථානගත කරලා මැනුම් උපකරණය යම් ස්ථානයක ස්ථානගත කරලා දරුවනේ අදාළ මැනුම් රේඛා දෙක අතර අන්තර්ගත කෝණය
මේ අදාළ මැනුම් රේඛා දෙක අතර අන්තර්ගත කෝණය තමයි දරුවනේ අපි මේ මැනුම් රේඛා දෙක අතර කෝණය මැනුම් රේඛා දෙක අතර කෝණය මේ බලන්න මේ මැනුම් රේඛා දෙක අතර කෝණය මේ මැනුම් රේඛා දෙක අතර කෝණය තමයි දරුවනේ අපි අන්තර්ගත කෝණය කියලා හඳුන්වන්නේ අන්තර්ගත කෝණය කියලා හඳුන්වන්නේ හොඳයි දුවේ පුතේ අභ්‍යන්තර කෝණවල එකතුව ගත්තාම දරුවනේ මේගොල්ලොන්ගේ අභ්‍යන්තර කෝණවල එකතුව සමානයි පාද ගණනෙන් දෙකක් අඩු කිරීම වාරයක් 180 ටයිම්ස් 180යි අංශක බලන්න අන්තර්ගත කෝණවල මේ එකතුව අන්තර්ගත කෝණවල එකතුව ගන්න එක බලන්න දරුවනේ සමානයි පාද ගණන අඩු කිරීම දෙක පාද ගණන අඩු කිරීම දෙක වාරයක් 180 පැහැදිලි ලියා ගන්න දරුවනේ රයිට් ලියා ගන්න දරුවනේ ඊට පස්සේ මේක බහුවස් මේ යම් බහුවස්රයක් සඳහා නේද දරුවනේ පාද දෙකකට වඩා වැඩි සංවෘත රූපයක් නේද දරුවනේ බහුවස්රයක් මේ සංවෘත රූපයක් මේ යම් බහුවස්රයක් සඳහා අභ්‍යන්තර කෝණවල එකතුව මගින් අභ්‍යන්තර කෝණවල එකතුව මගින් යම් කිසි බහුවස්රයක් සඳහා දුවේ පුතේ අභ්‍යන්තර කෝණවල එකතුව මගින් කෝණමැනීමේදී ඇතිවන දෝෂය ගණනය කරන්න පුළුවන් වීම තමයි දරුවනේ මේකේ තියෙන වාසිය. එහෙනම් මොකද්ද මේකේ තියෙන වාසිය? බහුවස්රයක් සඳහා අභ්‍යන්තර කෝණවල එකතුව මගින් බහුවස්රයක් සඳහා අභ්‍යන්තර කෝණවල එකතුව මේ තියෙන සමීකරණය මේ අභ්‍යන්තර කෝණවල එකතුව මගින් කවුද කෝණමැනීමේදී ඇතිවන දෝෂය ගණනය කරන්න පුළුවන් වීම ගණනය කරන්න හැකියාවක් ලැබීම තමයි මෙහි තියෙන වාසිය මේකේ තියෙන වාසිය රයිට් මම හිතන්නේ ඔබට පැහැදිලි දරුවනේ අපි ඉදිරියට යමු මූලික කොටස් අපි ඔබත් එක්ක ඉක්මනින් කතා කරලා අවසන් කරනවා මොකද අපි තලමියස් බිම් මැනීම වගේම දම්මැල් බිම් මැනීම ඒ වගේම මට්ටම් කිරීමේ ක්‍රියාවලිය විශේෂයෙන්ම දරුවන්ට අපහසු කොටස් ඒ වගේ තියෙනවා සමෝච්ච රේඛා සිතියම් කරණයට අදාළව ඒ වගේම ලෙවලින් පාර්ට් එකේ මට්ටම් කිරීමට අදාළව දනුවනේ මට්ටම් පිටු නිර්මාණය කරන එක නැගුම් බැසුම් ක්‍රමය ගැන ඊට පස්සේ දරුවනේ නේද ඊට පස්සේ අපි කියනවා තලමේස් බිම් මැනීම ප්ලේන් ටේබල් සර්වි එක අපි එකට වීඩියෝ එකක් බලලා විශේෂයෙන්ම අපි තලමේස් බිම් මැනීමක් කරන්න කලින් තලමේස් බිම් මැනීමක් ශේෂ්ත්‍රයක කුඩා ප්‍රමාණ ඉඩමක සිතියමක් ශේෂ්ත්‍රයේදී විශේෂයෙන්ම මිනුම් ලබා ගන්න අතරතුරම සිතියම අඳ ගැනීම සිදු කරන විශේෂ ක්‍රමයක් විදිහට දරුවනේ තලමේස් බිම් මැනීම අපිට හඳුන්වන්න පුළුවන් විශේෂ වැදගත්කමක් වාසියක් තමයි ප්‍රධානතම තලමේස් බිම් මැනීමේ විශේෂයෙන්ම මිනුම් ගන්න අවස්ථාවේදී මේ කියන්නේ මිනුම් ලබා ගැනීම සහ සිතියම ඇඳීම කියන ක්‍රියාවලි දෙකම එකවර සිදු කරගන්න පුළුවන් ක්‍රමයක් විදිහට අපිට තලමේස් බිම් මැනීම හඳුන්වන්න පුළුවන් දරුවනේ ඉඩමක ශ්‍රේෂ්ඨඵලයේ කුඩා පරිමාණ ඉඩමක ශ්‍රේෂ්ඨඵලයේ අපිට පහසුවෙන් මැනගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් සුවිශේෂීත්වයේ විශේෂත්වය තමයි මේ මැනීම සහ ඉඩමක් මැනීම සහ ඒ වගේම සිතියම ඇඳ ගැනීම කියන ක්‍රියාවලි දෙකේම එකවර කරගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඔබත් එක්ක ඊළඟ කොටස්වලදී විශේෂයෙන්ම මේ තලමේස් බිම් මැනීමේ ඒකකය කොටස බිම් මැනීමේ ඒකකයේ කොටසක් විදිහට තලමේස් බිම් මැනීම ගැන විස්තරාත්මකව කතා කරද්දී ඔබත් එක්ක ඊට අදාළ පරික්‍රමන ක්‍රමය ත්‍රිකෝණීකරණය ට්‍රැන්ගියුලේෂන් මෙතඩ් එක වගේම විශේෂයෙන්ම ඒකේ තියෙන ක්‍රම තුනකට අපි මේ මැනීම කරනවා දරුවනේ තලමේස් බිම් මැනීමේ ක්‍රියාවලිය. ඉතින් ට්‍රැවර්සින් මෙතඩ් එක නේද දරුවනේ ඒ ක්‍රම තුනකට කරනවා. ඒ තුන විස්තරාත්මකව ඔබට කරන්න පුළුවන් වෙනෝනේ විභාගයේදී රචනා මට්ටමේ ප්‍රශ්නයක් ඇහුවොත් දරුවනේ අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් වෙන නිසා අපි ඒක විශේෂ වීඩියෝ එකක් නරඹලා ඒක සඳහා ධම්මෙල් මැනීම සඳහාත් අපි විශේෂ වීඩියෝ එකක් නරඹනවා දරුවනේ මට්ටම් ගැනීම ලෙවලින් පාර්ට් එකටත් එහෙමයි ඒවා බලලා කරනකොට අපිට එතනදිත් මේ භාවිතා කරන සුවිශේෂිත උපකරණ අඳුර ගන්න පුළුවන් දරුවනේ ප්‍රායෝගික පරීක්ෂණයේ ඔබ සමග කරනකොටත් ඔබ මේ දේවල් අඳුර ගන්න දැනගන්න පුළුවන්. ඉතින් මේ දැනුම මේකෙදි අවශ්‍ය වෙනවා. මොකද ඔබට මේ සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ඔබ මේක වැඩිපුර අතපත ගාලා නැහැනේ මේ උපකරණ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ උපකරණ පිළිබඳ දැනුමත් උපකරණ මට්ටම් කිරීමට ඒ වගේම උපකරණ සකස් කරගන්න ඒ සම්බන්ධිනුත් මේ දැනුම ඔබට ලබා ගන්න පුළුවන් නම්
ඉතාමත්ම වැදගත් වෙනවා දරුවනේ විශේෂයෙන්ම සිද්ධාන්ත කොටස් වලදී වගේම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඒක ඔබට ලොකු රුකුලක් වෙනවා. රයිට්. ඉතින් බලාපොරොත්තු වෙමින් සිටින්න. අපි බලාපොරොත්තු වෙනවා ඔබට මේ දේ දෙන්න. ඉතින් ඒක මගින් ඔබට ඒ සාමාර්ථයක් කරා නිසක ඒ සාමාර්ථයක් කරා යන්න පුළුවන්. අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉඳීමෙන්. හොඳයි දරුවනේ. එහෙනම් අපි යමු උත්ක්‍රමණ කෝණ කියන්නේ මොකක්ද කියලා ලියා ගන්න දරුවනේ. බලන්න. මේ බලන්න බහුවස්ත්‍රයක් තියෙන මේ බහුවස්ත්‍රයක පාදයක් දික් කිරීමෙන් මේ බලන්නේ බහුවස්ත්‍රයක පාදයක් දික් කිරීමෙන් මේ බලන්න බහුවස්ත්‍රයක පාදයක් දික් කරලා තියෙන මේ බලන්න බහුවස්ත්‍රයක පාදයක් දික් කරලා තියෙන. බලන්න මෙහිදී බහුවස්ත්‍රයක මොකද්ද දරුවනේ? පාදයක් දික් කිරීමෙන් සෑදෙන මේ බලන්න පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මේ බලන්න බහුවස්ත්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මේ බහුවස්ත්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. රයිට්. බලන්න දරුවනේ මේකෙදි කරන්නේ අපි මේ උත්ක්‍රමණ කෝණ ගැන කතා කරනකොට අපි කරන්නේ දරුවනේ විශේෂයෙන්ම බහුවස්ත්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන කෝණ තමයි මැනීම සිද්ධ කරන්නේ. මේ බහුවස්ත්‍රයක පාදයක් දික් කිරීමෙන් මැනීම සෑදෙන කෝණ අපි බලන්න θ5 θ6 මේ θ1 θ2 θ3 θ4 θ5 θ6 කියලා දරුවනේ මොකක්ද එහෙනම් බහුවස්ත්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ මේවා බාහිර කෝණ දරුවනේ මේ බාහිර කෝණ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ මේ බලන්න. එහෙනම් දරුවනේ බහුවස්ත්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන මේ බාහිර කෝණ තමයි මනින්නේ. බහුවස්ත්‍රයක බාහිර කෝණවල එකතුව දරුවනේ අංශක 360ක් වන නිසා විශේෂත්වය තමයි මේකෙදී කෝණ මැනීමේදී ඇතිවන දෝෂ ගණනය කිරීම කරන්න පුළුවන්. කෝණ මැනීමේදී ඇතිවන දෝෂයේ ගණනය මෙහිදී කරන්න පුළුවන්. දෝෂය ගණනය කිරීම කරන්න පුළුවන්. කෝණ මැනීමේදී ඇතිවන දෝෂද අපිට ගණනය කරන්න පුළුවන් මේකෙදී. කෝණ මැනීමේදී ඇතිවන දෝෂත් මේකෙදී අපිට ගණනය කරන්න පුළුවන්. එහෙනම් උත්ක්‍රමණ කෝණ ගැනයි දරුවනේ කතා කරේ. රයිට්. ඉස්සරහට යමු අපි. මෙන්න දරුවනේ දිගංශය. රයිට්. කලින් තීරණය කරගන්නා ලද නිශ්චිත දිශාවකට සාපේක්ෂව කවුද දරුවනේ මේ කලින් තීරණය කරගන්නා ලද නිශ්චිත දිශාව? උතුරු දිශාව. කවුද දරුවනේ මේ කලින් තීරණය කරගන්නා ලද නිශ්චිත දිශාව? උතුරු දිශාව. මේ බලන්න. කලින් තීරණය කරගන්නා ලද නිශ්චිත දිශාවකට මේ කලින් තීරණය කරගන්නා ලද දිශාව තමයි මේ බලන්න. කලින් තීරණය කරගන්නා නිශ්චිත දිශාවක් මේ කලින් තීරණය කරගන්නා ලද නිශ්චිත දිශාවකට සාපේක්ෂව මේ නිශ්චිත දිශාවකට සාපේක්ෂව දරුවනේ තිරස්තලයේ මේ තිරස්තලයේනේ මේක තිරස්තලයේ මේ බලන්න මේක මේ බලන්න මේ තිරස්තලයේ දක්ෂිනාවර්තව මනින කෝණය තමයි දරුවනේ දිගංශය කියන්නේ. කොහොමද මයින්නේ? දක්ෂිනාවර්තව. කලින් තීරණය කරගන්නා ලද නිශ්චිත දිශාවකට සාපේක්ෂව මේ බලන්න නිශ්චිත දිශාව උතුරු දිශාව. බණ්ඩුවේ පුතේ කලින් තීරණය කරගන්නා ලද නිශ්චිත දිශාවකට සාපේක්ෂව බලන්න මේ තිරස්තලයේ මේ බලන්න මේ තිරස්තලයේ දක්ෂිනාවර්තව මනින ලද කෝණය තමයි දරුවනේ දිගංශය කියලා කියන්නේ. කලින් තීරණය කරගන්නා ලද දිශාවකට සාපේක්ෂව කලින් තීරණය කරගන්නා ලද දිශාවකට සාපේක්ෂව මොන තලයේද? තිරස්තලයේ මේ බලන්න මේ තිරස්තලයේ මොන වර්තවද? දක්ෂිනාවර්තව මනින් ලබන කෝණය තමයි දරුවනේ දිගංශය කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න. මනවින් මතක තියාගන්න දරුවනේ ඉදිරි කටයුතු වලදී අපිට අවශ්‍ය වෙනවා වැදගත් වෙනවා පිළිතුරු ලියනකොට සාකච්ඡා කරනකොට අපි සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කරද්දී ඔබ වේගයෙන් උත්තර ටික ලියාගෙන යන්න ඕනේ අනිවාර්යයෙන්. රයිට්. මේ විදියට කලින් තීරණය කරගන්නා ලද දිශාව උතුරු දිශාවද මනින ලද කෝණය දක්ෂිනාවර්තව අංශක බිඳුවත් අංශක 360ත් අතර නම් කෝණයක් නම් අපි ඒක කියනවා දරුවනේ මොකද්ද? පූර්වාංශක දිගංශයක් විදිහටයි අපි හඳුන්වන්නේ. පූර්වාංශක දිගංශයක් කියන්නේ මොකක්ද දරුවනේ? එහෙනම් කලින් තීරණය කරගන්නා ලද දිශාව උතුරු දිශාවද? කලින් තීරණය කරගන්නා ලද දිශාව උතුරු දිශාවද? මනින ලද කෝණය දක්ෂිනාවර්තව මනින ලද කෝණය බලන්නකො මනින ලද කෝණය දක්ෂිනාවර්තව හරිනේ අංශක බිඳුවත් අංශක 360ත් අතර නම් බලන්න අතර කෝණයක් නම් ඒක අපි කියනවා කවුද? පූර්වාංශක දිගංශයක් විදියට හඳුන්වනවා.
අපි ඒක හඳුන්වන දරුවනේ මොන දිගංශයක්ද? පූර්වාංශක දිගංශයක් විදිහටයි අපි ඒක හඳුන්වන්නේ. රයිට්? බිම් මැනීමේදී බහුලවම යොදා ගනු ලබන කෝණ වර්ගය තමයි ළමයිනේ දිගංශය. මතක තියාගන්න. ඒකත් මතක තියාගන්න. මෙන්න අපි බිම් මැනීමේදී බහුලවම යොදා ගනු ලබන කෝණ වර්ගය තමයි දුවේ පුතේ දිගංශය කියලා කියන්නේ. බිම් මැනීමේදී අපි බහුලවම යොදා ගන්නා කෝණ වර්ගය තමයි දිගංශය කියන්නේ. හොඳයි දුවේ පුතේ. අපි බලමු ඉදිරියට. හොඳයි දරුවනේ අපි දැන් කතා කරන්න යන්නේ මේ විශේෂයෙන් අපිට වැදගත් කොටසක් තවත් මේ බිම් මැනීම පාඩමේදී ඉදිරියට කරගෙන යනකොට දරුවනේ ඒ වගේම සුවිශේෂිත කොටසක් තවත් ඉතාමත්ම වැදගත් කොටසක් විදිහට දුවේ පුතේ අපිට මේකෙදි මේ ශේෂ්ඨඵලය හා පරිමාව සම්බන්ධයෙන් කතා කරන්න අවශ්‍යයි දරුවනේ. ඉතින් බලමු විශේෂයෙන්ම අපි බිම් මැනීමේදී යම් ඉඩමක බිම් සැලැස්ම ඉඩමක ප්ලෑන් එක බිම් සැලැස්ම අපි විශේෂයෙන්ම ඉඩමක අපි බිම් මැනීමේදී යම් කිසි ඉඩමක මේ බිම් සැලැස්ම ඇඳලා ප්ලෑන් එක ඇඳලා රයිට් එහි ශේෂ්ඨඵලය හා පරිමාවාදය නිර්ණය කරනවා. සිතියම ඇඳලා අපි මේකේ ඉඩමේ ශේෂ්ඨඵලය ඉඩමේ වර්ගඵලයේ ප්‍රමාණය වගේම පරිමාව අනිවාර්යයෙන්ම නිර්ණය කරනවා දරුවනේ ඉඩමේ. ඒ අනුව දැන් ඉඩමක මේ ශේෂ්ඨඵලයේ මත අපිට විශේෂයෙන්ම ඉඩමක් මිලදී ගැනීමේදී සහ විකිණීමේදී දරුවනේ අපිට මේ ඉඩමක ශේෂ්ඨඵලයේ වපසරියේ වර්ග ප්‍රමාණය වැදගත් වෙනවා. පර්චස් 10යි පර්චස් 12යි පර්චස් 25යි පර්චස් 40යි අක්කරයයි කියනවා නේද? අපි ඉතින් මේ විශේෂයෙන්ම මේ නේද අපි දන්නවා වර්ග මීටර වලින් නම් නේද අක්කරයක් ගත් හෙක්ටයාරයක් ගත්තාම හෙක්ටයාරයකට වර්ග මීටර නම් 10000ක් තියෙනවා. ඔබ දන්නවා ඒකනේ. ඉතින් විශේෂයෙන්ම මේ ඉඩම් මැනුම් කටයුතු වලදී විශේෂයෙන්ම බිම් මැනුම් කටයුතු වලදී දරුවනේ මේ ඉඩමක් මැනලා අපි මේ ඉඩමේ විශේෂයෙන්ම ඉඩමේ සැලැස්මක් ඉඩමේ ප්ලෑන් එකක් සකස් කරලා ඉවර වෙලා දරුවනේ අපි කරන්න ඕනේ මේ ඉඩමේ ශේෂ්ඨඵලය නැත්තම් ඉඩමේ වර්ගඵලයේ ශේෂ්ඨඵලයේ ගණනය කරන්න ඕනේ. ඒ වගේම පරිමාව වගේ දේවල් අපි සඳහන් කරන්න ඕනේ දරුවනේ. ඒක අනිවාර්යයෙන්ම මේකේ ප්‍රධාන ක්‍රියාවලියක් විදිහට අපිට ඒක හඳුන්වන්න පුළුවන්. එහෙනම් අපිට මෙතනදී විශේෂයෙන්ම මේ ශේෂ්ඨඵලය හා පරිමාව ගැන කතා කරද්දී දරුවනේ බිම් මැනීමේදී යම් ඉඩමක බිම් සැලැස්ම ඇඳලා යම් ඉඩමක ප්ලෑන් එක ඇඳලා දරුවනේ බිම් සැලැස්ම ඇඳලා ඒ ඉඩමේ ශේෂ්ඨඵලය අපිට වගේම පරිමාව වගේ දේවල් නිර්ණය කරන්න ඕනේ. මේ සඳහා දරුවනේ අපි විවිධ ජ්‍යාමිතික හැඩතල වගේම වර්ගඵල පරිමාවලට අදාළ වර්ගඵල පරිමාවලට අදාළ ගණිතමය සූත්‍ර යොදා ගැනීමක් සිදු කරනවා. රයිට්? එහෙනම් ඉඩමක් අපි මැනලා බිම් මැනීම සිදු කරලා රයිට් බිම් සැලැස්ම ඇඳලා ප්ලෑන් එක ඇඳලා අපි ඊළඟට කරන්න ඕනේ ඉඩමේ ශේෂ්ඨඵලය හා පරිමාව ආදී නිර්ණය කරන්න ඕනේ. ඉතින් මේ සඳහා මෙන්න මේ කටයුතු සඳහා අපිට විවිධ ජ්‍යාමිතික හැඩතල වගේම වර්ගඵල පරිමාවලට අදාළ වර්ගඵල පරිමාවලට අදාළ ගණිතමය සූත්‍ර යොදා ගැනීමක් සිද්ධ වෙනවා දරුවනේ. විශේෂයෙන්ම ඍජු කෝණාශ්‍ර ත්‍රිකෝණ දැන් අපි අර විශේෂයෙන්ම දම්මැල් බිම් මැනීමේදී ඔබ දන්නවා ඉඩම ත්‍රිකෝණ කිහිපයකට බෙදලා නේද දරුවනේ. දම්මැල් වැරීමේදී යොදා ගන්නා මූල ධර්මය තමයි අපි ත්‍රිකෝණීකරණය. ඉඩම ත්‍රිකෝණ කිහිපයකට බෙදලා නේද දරුවනේ අපි ඉඩමේ වර්ගඵලයේ නැත්නම් ශේෂ්ඨඵලයේ සෙවීම සිදු කරන්නේ. ත්‍රිකෝණ සංඛ්‍යාව අඩු ත්‍රිකෝණ සංඛ්‍යාවක් සෑදෙන විදිහට තමයි දරුවනේ අපි සිදු කරන්නේ. ක්‍රියාවලිය සිදු කරන්නේ. එහෙනම් දරුවනේ මේකෙදි අපිට මේ යොදා ගන්න පුළුවන් ජ්‍යාමිතික හැඩතල තමයි දරුවනේ ඍජු කෝණාශ්‍රය ත්‍රිකෝණය සිලින්ඩරය වෘත්තය ගෝලය. ඉතින් මේ වගේ පරිමාවන් සම්බන්ධයෙන් ඕගොල්ලෝ SFT වලට ගණන් හදලා ඇති දරුවනේ. දැනටමත් ඔබ ඒවා දන්නවා මේ වගේ පරිමාව කොහොමද හොයන්නේ කියන එක සමීකරණ ඕගොල්ලෝ හදලා ගණන් හදලා හොඳට ප්‍රැක්ටිස් කරලා එහෙම ඇත්තේ. එහෙනම් දුවේ පුතේ විශේෂයෙන්ම මේ අපිට විශේෂයෙන්ම මේ බිම් මැනීමේදී ඉඩමක සැලැස්ම ඉඩමක ප්ලෑන් එක ඇඳලා මේ ශේෂ්ඨඵලය සහ පරිමාව වගේ දේවල් හොයාගන්න නිර්ණය කරන්න ඕනේ. ඉතින් මේකෙදි විවිධ ජ්‍යාමිතික හැඩතලවල වර්ගඵලවලට අදාළ ගණිතමය සූත්‍ර යොදා ගැනීම සිදු කරනවා. ඒකයි දරුවනේ මේකෙදි කිව්වේ. රයිට්? එහෙනම් මොනවද උදාහරණ? ඍජු කෝණාශ්‍ර ත්‍රිකෝණය සිලින්ඩරය වෘත්තය ගෝලය වගේ දේවල් හැඩතල අපි යොදා ගන්නවා. මේ බලන්න. මිනුම් ඒකක වලට ගියොත් පුතේ වර්තමානයේ මිනුම් ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් මිනුම් ඒකක වර්ග දෙකක්
යොදා ගන්නවා පුතේ මේ වෙනකොට. එකක් තමයි බ්‍රිතාන්‍ය ක්‍රමයට දරුවනේ අපි දන්නවා සැතපුම, අඩිය, යාරය, රාත්තල. අතීතයේ මේවා භාවිතා කරා. අතීතයේ භාවිතා කළා අපේ පැරණි කට්ටිය. දැන් තමයි මේ විශේෂයෙන්ම අන්තර්ජාතික ක්‍රමයට කියන්නේ. කලින් කිව්වේ දරුවනේ දැන්ට අවුරුදු 15කට 20කට කලින් මේ දේවල් කිව්වේ සැතපුම. සැතපුම තවත් 70 වලින් කියන දැන් කිලෝමීටර වලින් තමයි ගොඩක් කියන්නේ. අඩිය, යාරය කියනවා, රාත්තල, පාන් රාත්තල වගේ වචන තවම තියෙනවා නේද? සීනිත් රාත්තල කිය ඔහොමත් තියෙනවා ඉස්සර. නේද? මේ දැන් පාන් රාත්තල කියන වචනේ තවම තියෙනවා. ඒකට ග්‍රෑම් 450ක් තමයි නියමිත බර තියෙන්නේ. නමුත් දැන් විවිධ බර අඩු බර තියෙනවා පාන් වල මිලත් එක ගන්නකොට නේ. ඉතින් එහෙමයි කතාව. රයිට් මේ බ්‍රිතාන්‍ය ක්‍රමයට සැතපුම, අඩිය, යාරය, රාත්තල කියන අගේනුත් ඒ වගේම අන්තර්ජාතික ක්‍රමයට අනුව රයිට් SI ක්‍රමයට අනුව ළමයි අපිට මේ වගේ විශේෂයෙන්ම මේ මිනුම් ඒකක විදියට මේ මීටරය, කිලෝමීටරය, කිලෝග්‍රෑමය, කිලෝග්‍රෑම් ලීටර වගේ ඒකක අපිට හඳුන්වලා දීමේ හැකියාවක් තියෙනවා දුවේ පුතේ. කවුද දුවේ පුතේ අන්තර්ජාතික ක්‍රමයට මීටරය, කිලෝමීටරය, කිලෝග්‍රෑම් සහ ලීටර විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන් දරුවනේ. රයිට් අපි ඉදිරියට යමු. සිතියම් ගැන කතා කරනවා. සිතියම් වැදගත් වෙනවා දරුවනේ අපිට විශේෂයෙන්ම මේ බිම් මැනුම් ක්‍රියාවලියේදී සිතියම් ගත කිරීම, සිතියම් කරණය කියන එක තාමත්ම වැදගත් සංසිද්ධියක් විදිහට දරුවනේ අපි ඔබට හඳුන්වා දෙන්න කැමතියි. ඉතින් මේ සිතියම් කරණය ගැන අපි කතා කරනවා දරුවනේ විශේෂයෙන්ම බිම් මැනුමේදී මේ සිතියම් ඇඳීම කියන එකට ප්‍රධාන ස්ථානයක් හම්බ වෙනවා දරුවනේ. සිතියමක් ඇඳ ගන්නවා ඊට පස්සේ වර්ගඵලයේ ගණනය කරනවා නේද? ශේෂ්ත්‍රයේදී අපි සිතියමක් ඉදමක සිතියමක් ඇඳ ගන්න දරුවනේ නේද? වර්ගඵලයේ ගණනය කිරීම සඳහා අපි මේ ක්‍රම යොදා ගන්නවා. ඉතින් දරුවනේ විශේෂයෙන්ම අපි සිතියමක සංරචක කියන ඒවා ගැන ඉගෙන ගන්න අවශ්‍යයි දුවේ. මොනවද මේ සිතියමක සංරචක කියන්නේ දරුවනේ බලන්න. සාමාන්‍යයෙන් සිතියමක පොළොව මත ඇති භූ ලක්ෂණවල සාමාන්‍ය සිතියමක දරුවනේ ගත්තාම පොළොව මත තියෙන භූ ලක්ෂණ මේ සිතියමේ සඳහන් වෙලා තියෙන අන්තර්ගත කරලා තියෙනවනේ ඒවා. ඉතින් දරුවනේ සාමාන්‍ය සිතියමක මේ පොළොව මත තියෙන භූ ලක්ෂණ වල සාපේක්ෂ හෝ නිරපේක්ෂ පිහිටීමට අමතරව දරුවනේ සිතියමක මේ විවිධ සංරචක අන්තර්ගත වෙනවා. බලන්න හරිද කියලා. සාමාන්‍යයෙන් සිතියමක පොළොව මත තියෙන භූ ලක්ෂණ වල සාපේක්ෂ හෝ නිරපේක්ෂ පිහිටීමට අමතරව මේ විවිධ සංරචක අන්තර්ගතයි සිතියමක. සිතියමක විවිධ සංරචක අන්තර්ගතයි දුවේ පුතේ. බලන්න එතකොට එකක් පරිමාණය. සිතියමක තියෙන එකක් සිතියමක අපි පරිමාණයක් යොදා ගන්නවා සිතියමකට. දැන් අපි සැබෑ පොළොව මත මිනුමක් ගත්තාම දිග සම්බන්ධ මිනුමක් අපිට ඒක සිතියමක් මත දරුවනේ ඒ මිනුම ඒ ආකාරයෙන්ම දක්වන්න බැහැනේ. මොකද මේ ප්‍රමාණය අපිට ඇඳලා දක්වන්න බැහැනේ. ඒකින්ද අපි සිතියමක් සඳහා පරිමාණයක් තෝරගන්නවා. දැන් අපි උදාහරණයක් විදිහට සෙන්ටිමීටර අපි කියනවා දැන් ඇත්තටම ගත්තාම මීටර 100ක් සෙන්ටිමීටර 10කින් පෙන්නනවා. රයිට් මීටර ඒ ආකාරයට දැන් අපිට තියෙන ඒකක වලින් එහෙම පෙන්වන්න සිතියමක් මත දක්වන්න බෑ. ඒක නිසා ඒ සඳහා සුදුසු පරිමාණයන් අපි යොදා ගන්නවා. සුදුසු පරිමාණයන් යොදා ගත්තට පස්සේ අපිට ඒ කටයුතු ගැටලුවක් නැතුව සිදු කරන්න පුළුවන්. එනවා සිතියමක පරිමාණයක් තියෙනවා දරුවනේ. පරිමාණයක් තියෙනවා. ඒ වගේම සිතියමක සංකේත තියෙනවා. සිම්බල් සිතියමක සංකේත තියෙනවා දක්වන. රයිට් අඩිපාරක් දක්වන එක, සයිලෝ එකක් දක්වන එක, ගලක් දක්වන එක, ඒගාදම ජලාශයක් දක්වන විදිය, ශාක වනාන්තර දක්වන විදිය. මේ සිතියමක මේ දක්වන විදිය පන්සලක්, පල්ලියක්, ආගමික ස්ථානයක්, රෝහලක් නේද දරුවනේ, මාර්ගයක්, අඩිපාරක්, දුම්රිය හරස් මාර්ගයක්. මෙන්න මේ සිතියමක දක්වන මොනවද තියෙන්නේ? සංකේත තියෙනවා දරුවනේ. ඒවා ගැන අපි කතා කරනවා මොනවද? ඊළඟට සුචිය තියෙනවා දරුවනේ. ඒ වගේම උතුරු දිශාව සිතියමක සඳහන් වෙනවා දරුවනේ. උතුරු දිශාව. රයිට් මෙන්න මේ කරුණු තමයි දරුවනේ ප්‍රධාන වශයෙන් සිතියමක සංරචක කියලා අපි හඳුන්වන්නේ. රයිට් කවුද? පරිමාණය, සංකේත, සුචිය, උතුරු දිශාව. බලමු කින්නෙක්. මේ බලන්න. පරිමාණය බලන්න. සිතියමක පරිමාණය බලන්න දුවේ පුතේ. සිතියමක පරිමාණය කියන එක බලමු දුවේ පුතේ. පරිමාණය බලන්න. පරිමාණය යනු සැබෑ පොළොව මත මිනුම් සහ සත්‍ය වශයෙන්ම දරුවනේ සැබෑ පොළොව මත මිනුම් සහ
සිතියම මත මිනුම් අතර තියෙන සම්බන්ධතාවය. සැබෑ පොළොව මත තියෙන මිනුමෙන් කොච්චර ප්‍රමාණයක්ද සිතියම මත තියෙන්නේ. කොහොමද පෙන්눔 කරන්නේ පරිමාණය කියන්නේ සැබෑ පොළොව මත බලන්න දරුවනේ ඇත්ත වශයෙන්ම යම් කිසි මිනුමක් සැබෑ පොළොව මත මිනුම් සැබෑ පොළොව මත සත්‍ය වශයෙන්ම තියෙන මිනුම් සහ මේ සිතියම මත අපි පරිමාණයට සිතියම මත තියෙන මිනුම් අතර සම්බන්ධතාවය තමයි දුවේ පුතේ පරිමාණය කියලා තියෙන්නේ. සැබෑ පොළොව මත මිනුම් සහ සත්‍ය වශයෙන්ම සැබෑ පොළොව මත මිනුම් සහ සිතියම මත මිනුම් අතර මේ සිතියම මත මිනුම් අතර තියෙන සම්බන්ධතාවය තමයි දරුවනේ අපි කවුද මේ පරිමාණය කියලා කියන්නේ. එහෙනම් බලන්න පරිමාණය සමානයි සිතියම මත මිනුම බෙදීම සැබෑ පොළොව මත මිනුම. සැබෑ පොළොව මත මිනුම බලන්න නම් කොටු කරගන්න දරුවනේ පරිමාණය සමානයි. සිතියම මත මිනුම බෙදීම සැබෑ පොළොව මත මිනුම. එහෙනම් අපි පරිමාණය කියලා කියන්නේ සැබෑ පොළොව මත මිනුම සහ සැබෑ පොළොව මත මිනුම් සහ සැබෑ පොළොව මත සත්‍ය වශයෙන්ම පොළොව මත ලබා ගන්නා මිනුම් සහ ඒ වගේම සිතියම මත මිනුම් අතර තියෙන සම්බන්ධතාවයේ උදාහරණයක් විදිහට අපි පොළොව මත මීටර 100ක දුරක් පොළොව මත මීටර 100ක දුරක් සිතියම මත සෙන්ටිමීටර 10කින් පෙන්වුම් කරනවා. රයිට්. හරි ඒ ආකාරයට. රයිට් හරි. එහෙනම් සැබෑ පොළොව මත පිහිටීම සහ දුවේ පුතේ සැබෑ පොළොව මත සත්‍ය පොළොව මත සත්‍ය වශයෙන් පිහිටීම සහ සිතියම මත පිහිටීම අතර සම්බන්ධතාවය තමයි දුවේ පුතේ අපි පරිමාණය කියලා. එහෙනම් පරිමාණය කියන එක අපිට අර්ථ දක්වන්න පුළුවන් පරිමාණය සමානයි සිතියම මත ඉරෙන් උඩ සිතියම මත මිනුම බෙදීම ඉරෙන් යට සැබෑ පොළොව මත මිනුම්. සැබෑ පොළොව මත මිනුම් කියලා අපිට සඳහන් කරන්න පුළුවන් දරුවනේ. බලන්න. පරිමාණය සමානයි සිතියම මත මිනුම බෙදීම සැබෑ පොළොව මත මිනුම. මේ බලන්නකො උදාහරණයක්. මේ බලන්නකො. 1/1000 පරිමාණය කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වොත්. බලන්නකො 1/1000 පරිමාණය කියන්නේ බලන්නකො පොළොව මත සෙන්ටිමීටර 1000ක දුරක්. පොළොව මත සෙන්ටිමීටර 1000ක දුරක්. පොළොව මත සැබෑ පොළොව මත සෙන්ටිමීටර 1000ක දුරක් 1/1000. මෙන්න පරිමාණය බලන්න දුවේ පරිමාණය 1/1000 කියන එකේ තේරුම පරිමාණය 1/1000 කියන එකේ තේරුම බලන්න දු පුතේ 1/1000 පරිමාණය අනුව පොළොව මත සෙන්ටිමීටර 1000ක දුරක් පොළොව මත සෙන්ටිමීටර 1000ක සැබෑ දුරක් දරුවනේ පොළොව මත සෙන්ටිමීටර 1000ක සැබෑ දුරක් දුවේ පුතේ අපි සිතියම මත මේ බලන්න සිතියම මත සෙන්ටිමීටර 1ක දුරක් මගින් තමයි නිරූපණය කරන්නේ ඒකයි 1/1000 කියලා කිව්වේ 1/1000 කියලා කිව්වේ බලන්න 1/1000 පරිමාණය කියන්නේ පොළොව මත සෙන්ටිමීටර 1000ක දුරක් පොළොව මත සෙන්ටිමීටර 1000ක දුරක් පොළොව මත සෙන්ටිමීටර 1000ක දුරක් සිතියම මත 1 සෙන්ටිමීටරයකින් තමයි පෙන්වුම් කරන්නේ අන්න පරිමාණය 1 සෙන්ටිමීටර 1ක දුරක් මගින් නිරූපණය කරන්නේ මේ බලන්න මීටර 10ක් සෙන්ටිමීටර 1කින් පෙන්වුම් කරන්නේ පරිමාණය මීටර 10ක් කියන සෙන්ටිමීටර 1කින් මීටර 10ක් කියන සෙන්ටිමීටර මීටර 20ක් කියන එක සෙන්ටිමීටර 2කින් පෙන්වුම් කරනවා සිතියම මත සැබෑ පොළොව මත මීටර 10ක් කියන්නේ සිතියම මත සෙන්ටිමීටර 1කින් පෙන්වුම් කරනවා සැබෑ පොළොව මත මීටර 10ක් කියන්නේ සිතියම මත සෙන්ටිමීටර 1කින් එක පෙන්වුම් කරන්නේ සැබෑ පොළොව මත මීටර 20යි කියන්නේ සිතියම මත මීටර සෙන්ටිමීටර 2කින් පෙන්වුම් කරන්නේ සැබෑ පොළොව මත මීටර 30 සිතියම මත සෙන්ටිමීටර 3කින් සැබෑ පොළොව මත මීටර 40 සිතියම මත සෙන්ටිමීටර 4කින් පෙන්වුම් කරනවා දරුවනේ එහෙනම් අපි දන්නවා නැවත සැරයක් පරිමාණය සමානයි සිතියම මත මිනුම බෙදීම සැබෑ පොළොව මත මිනුම කොටු කරගන්න දරුවනේ මම හිතන්නේ සවිස්තරාත්මකව කියලා දුන්නා එක හොඳින් ඔබට අවබෝධ වෙන්න ඇති දුවේ පුතේ රයිට් මෙන්න සිතියමක් මත පරිමාණය දක්වන ආකාර තුනක් තියෙනවා දරුවනේ භාගයක් එහෙම නැත්නම් අනුපාතයක් විදිහට දක්වන්න පුළුවන් මේ බලන්නකෝ 1000න් 1යි 1000න් 1යි එහෙම නැත්නම් මේකට 1/1000 කියලා හඳුන්වන්න පුළුවන් රයිට් භාගයක් එහෙම නැත්නම් අනුපාතයක් විදිහට අපිට සිතියමක් මත පරිමාණය දක්වන්න පුළුවන්
සිතියමක් මත පරිමාණය දක්වන්න පුළුවන් එක් ආකාරයක් තමයි පුතේ භාගයක් විදිහට එහෙම නැත්නම් අනුපාතයක් විදිහට 1/1000 කියලා අපිට දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවනේ 1/1000 කියලා අපිට දක්වන්න පුළුවන් භාගයක් විදිහට 1/1000 නැත්නම් 1/1000 අනුපාතයක් විදිහට දක්වන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ මේ බලන්න භාගයක් හෝ අනුපාතයක් ලෙස වගන්තියක් විදිහට අපිට සෙන්ටෙන්ස් එකක් විදිහට කියන්න පුළුවන් පුතේ සෙන්ටිමීටර් එකකින් මීටර 10ක් කියලා. සෙන්ටිමීටර් ඒ කියන්නේ සිතියම මත ඒ කියන්නේ දරුවනේ සිතියම මත සෙන්ටිමීටර එකකින් සැබෑ පොළොව මත මීටර 10ක් නිරූපණය කරනවා. රයිට් වගන්තියක් විදිහට. සෙන්ටෙන්ස් එකක් විදිහට දුවේ පුතේ වගන්තියක් විදිහට ඒක ඉදිරිපත් කරොත් මතක තියාගන්න වගන්තියක් විදිහට ඒක ඉදිරිපත් කරොත් දුවේ පුතේ මේ බලන්න සෙන්ටිමීටර එකකින් මීටර 10ක්. සෙන්ටිමීටර එකකින් මීටර 10ක්. ඒ කියන්නේ බලන්න සිතියම මත සෙන්ටිමීටර එකකින් සැබෑ පොළොව මත මීටර 10ක් පෙන්වන්න කරනවා. ඒ වගේම ප්‍රස්ථාරික නිරූපණය කරන්න පුළුවන් දරුවනේ අපිට ප්‍රස්ථාරික නිරූපණයක් කරන්න පුළුවන් මේ බලන්න. රයිට් අපි කලින් මෙතන මේ දාලා තිබ්බ බලන්න මේ කලින් රූපේ මේ බලන්න. මෙන්න මේ ආකාරයට ප්‍රස්ථාරික නිරූපණයක් කරන්න පුළුවන් මීටර 10ක් සෙන්ටිමීටර එකකින් මීටර 20ක් සෙන්ටිමීටර දෙකකින් මීටර 30ක් සෙන්ටිමීටර 3කින් සැබෑ පොළොව මත මීටර 10ක් සිතියම් මත සෙන්ටිමීටර එකකින් සැබෑ පොළොව මත මීටර 20ක් සිතියම් මත සෙන්ටිමීටර දෙකකින් සැබෑ පොළොව මත මීටර 30ක් සිතියම් මත සෙන්ටිමීටර 3කින් සැබෑ පොළොව මත මීටර 40ක් සිතියම් මත සෙන්ටිමීටර 4කින් ඒ ආකාරයට අපිට පෙන්වුම් කරන්න පුළුවන්. රයිට්. අපි මීළඟට කතා කරන්න යන්නේ දුවේ පුතේ සිතියමක් සඳහා සුදුසු පරිමාණයක් තෝරා ගැනීමේදී මොනවද සලකා බලනු ලබන සාධක කියලා. අපි දන්නවා සිතියමක් අපිට සිතියමක් අඳිනකොට අපි සිතියමක් සකස් කරනකොට අපි සිතියම ඇඳීමේදී සිතියම සඳහා සුදුසු පරිමාණයක් යොදා ගන්න අවශ්‍යයි දරුවනේ. එහෙනම් සිතියමක් සඳහා සුදුසු පරිමාණයක් ස්කේල් එකක් තෝරගන්නකොට අපි මොනවද විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ කියන සාධක සම්බන්ධයෙන් මෙතනදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලන්න දුවේ පුතේ එතකොට අරමුණු විශේෂයෙන්ම සිතියමක් සඳහා සුදුසු පරිමාණයක් තෝරා ගැනීමේදී සලකා බලන සාධකයක් තමයි මේ අරමුණු. මිනුමේ අරමුණු දරුවනේ. මොනවද ඔබ්ජෙක්ටිව්ස් මිනිමේ අරමුණු පිළිබඳව අපි අනිවාර්යයෙන්ම සාකච්ඡා කරලා බලන්න ඕනේ. අවධානය යොමු කරන්න ඕන සාධකයක් තමයි පුතේ මේ මිනිමේ අරමුණු. ඒ වගේම දරුවනේ මිනුම් ශේෂ්ඨඵලය. මේ ඉඩමේ අපිට නැත්තම් ප්‍රධාන ශේෂ්ඨේ මනින්න තියෙන මිනුම් ශේෂ්ඨඵලය. මිනුම් වර්ගඵලය. මිනුම් ශේෂ්ඨඵලය පිළිබඳ අපි ස්කේල් එකක් පරිමාණයක් තෝරගන්නකොට මිනුම් ශේෂ්ඨඵලය පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ. මිනුම් ශේෂ්ඨඵලය පිළිබඳවත් අවධානය යොමු කරමු. මුලින්ම අපි අවධානය යොමු කරන්නේ මේකේ අරමුණු මිනුම් ශේෂ්ඨඵලය සිතියම අඳින කඩදාසියේ ප්‍රමාණයත් වැදගත් වෙනවා පුතේ පරිමාණය තෝරා ගැනීමේදී සලකා බලන සාධකයක්. සිතියම ඇඳීම සඳහා භාවිතා කරන කඩදාසියේ ප්‍රමාණය. ඒ අනුව අපිට ඒක සාධකයක් වෙනවා විශේෂයෙන්ම මේ සඳහා සුදුසු පරිමාණයක් තෝරගන්නකොට සිතියම අඳින කඩදාසියේ ප්‍රමාණය වැදගත් වෙනවා දරුවනේ. සිතියම අඳින කඩදාසියේ ප්‍රමාණය වැදගත් වෙනවා. රයිට්. ඒ වගේම දරුවනේ අපිට මේ විශේෂයෙන්ම දත්තවල ප්‍රමාණය හා නිර්වද්‍යතාවය ඉඩමක භූමි ප්‍රමාණයක භූමියක පිහිටලා තියෙන දත්තවල ප්‍රමාණය. රයිට්. දත්ත කොච්චර ප්‍රමාණයක් පිහිටලා තියෙනවද කියන එක සම්බන්ධයෙන් වැදගත් වෙනවා පුතේ. දත්තවල ප්‍රමාණය වගේම මේ දත්තවල නිර්වද්‍යතාවය කියන එකත් මේකෙදී අපිට සලකා බැලිය යුතු සාධකයක්. දත්තවල ප්‍රමාණය වගේම දුවේ පුතේ මේ අපිට පරිමාණයක් සුදුසු තෝරගන්නකොට සලකා බැලිය යුතු සාධකයක් විදියට දත්තවල ප්‍රමාණය වගේම දුවේ පුතේ මේ දත්තවල නිර්වද්‍යතාවය පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම දුවේ පුතේ අවබෝධයක් තියෙන්න ඕනේ. දත්තවල ප්‍රමාණාත්මක භාවය දත්වල ප්‍රමාණය හා නිර්වද්‍යතාවයට අමතරව දත්තවල ප්‍රමාණාත්මක භාවය දත්වල ප්‍රමාණාත්මක භාවය කියන සාධකයක් අපි සලකා බලනවා. මූල්‍යමය හැකියාව මේ කටයුත්ත කරන්න මේ මිනුම් කටයුත්ත සම්පූර්ණ කරගන්න ඒ වගේම මේ ඇඳීම සිතියම සකස් කිරීමේ කටයුතු සඳහා තියෙන මූල්‍ය හැකියාවත් ඉතාමත්ම වැදගත් පුතේ. එකක් තවත් ප්‍රධානතම සාධකයක් විදියට අපි පරිමාණයක් තෝරා ගැනීමේදී පුතේ
අපිට තියෙන මූල්‍ය හැකියාව පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. රයිට් ඒක ඉතාමත්ම වටිනා වැදගත් කරුණක් විදිහට සඳහන් කරන්න පුළුවන් මේ දත්තවල ප්‍රමාණාත්මක බව සහ මූල්‍ය හැකියාව වගේම අවසන් වශයෙන් සිතියමක් සඳහා සුදුසු පරිමාණයක් තෝරා ගැනීමේදී සලකා බලන තවත් සාධකයක් තමයි දරුවනේ කාලය. කාලයත් සලකා බලන දරුවනේ සිතියක් සඳහා අපිට සුදුසු පරිමාණයක් තෝරා ගැනීමේදී කාලයත් වැදගත් සාධකයක් විදිහට අපිට නම් කරන්න හඳුන්වන්න පුළුවන් දුවේ පුතේ. කාලයත් වැදගත් සාධකයක් විදිහට අපිට හඳුන්වන්න නම් කරන්න හැකියාව තියෙනවා. හොඳයි. ඒ වගේම මධ්‍යම පරිමාණ සිතියම් බලන්න එකට 50000 මගින් කුඩා වර්ගඵලයක් තුල විශාල තොරතුරු රැසක් පෙන්වනවා. බලන්නකො මේ මධ්‍යම පරිමාණ සිතියම්. මධ්‍යම පරිමාණ සිතියම් බලන්න එකට 0.1 2 3 4යි නේද? එකට 50000 මගින් මොකද්ද පෙන්වන්නේ? කුඩා වර්ගඵලයක් තුල මධ්‍ය පරිමාණ සිතියම් වල. අන්න බලන්නකො. මේ මධ්‍ය පරිමාණ සිතියම් එකට 50000. කුඩා වර්ගඵලයක් තුල විශාල තොරතුරු රැසක් පෙන්වනවා දරුවනේ. විශාල තොරතුරු රැසක් පෙන්වනවා. ඒ වගේම රයිට් කුඩා පරිමාණ සිතියම් වල මේ බලන්නකෝ එකට 250000 1 2 3 4 5 6යි. එකට 250000 පරිමාණයේ කුඩා පරිමාණ සිතියමක් නම් එයාගේ විශාල වර්ගඵලයක් ආවරණය කරනවා. හැබැයි තොරතුරු අඩුයි. හැබැයි තොරතුරු අඩුයි. ඉතාමත්ම පැහැදිලි. මධ්‍ය පරිමාණ සිතියමක එකට 50000 මගින් කුඩා වර්ගඵලයක්. මධ්‍ය පරිමාණ සිතියම් එකට 50000 මගින් කුඩා වර්ගඵලයක් තුල විශාල තොරතුරු රැසක් පෙන්වනවා. එකට 50000 කුඩා වර්ගඵලයක් තුල විශාල තොරතුරු රැසක් පෙන්වනවා. බලන්න මධ්‍ය පරිමාණ සිතියම් එකට 50000 මගින් දාලන්න දුවේ පුතේ කුඩා වර්ගඵලයක් තුල විශාල තොරතුරු රැසක් පෙන්වනවා. විශාල තොරතුරු රැසක් පෙන්වනවා. ඒ වගේම කුඩා පරිමාණ සිතියම් එකට 250000 අන්න බලන්න කුඩා පරිමාණ සිතියම පරිමාණය කුඩායිනේ. එකට 250000ක් පුතේ. එහෙනම් මේකට 250000 මේ කුඩා පරිමාණ සිතියම් මතක තියාගන්න පුතේ විශාල වර්ගඵලයක් ආවරණය කරනවා. හැබැයි තොරතුරු අඩුයි. හැබැයි ඩේටා අඩුයි. හැබැයි තොරතුරු අඩුයි දුවේ පුතේ. හොඳයි දුවේ පුතේ බලමු. රයිට් සංකේත අපි යනවා සංකේත ගැන කතා කරද්දී සිතියම් පිළියෙල කිරීමේදී දරුවනේ ඒ මත දත්ත ලකුණු කරන්න. බලන්න සිතියම් පිළියෙල කරනකොට සිතියම් මත දත්ත ලකුණු කරන්න. අපි විවිධ සංකේත යොදා ගන්නවා. මේ සංකේතවල හැඩය ඒ වගේම විශාලත්වය හරි සිතියමේ පරිමාණය අනුව වෙනස් වෙනවා. හරියට හරි සිතියමේ පරිමාණය අනුව වෙනස් වෙනවා. බලන් දුවේ පුතේ ඔබට පැහැදිලි කියලා සිතියමක් පිළියෙල කරද්දී සිතියමක් ලෑස්ති කරද්දී සූදානම් කරනකොට ඒ සිතියම මත දත්ත ලකුණු කරන්න. සිතියම මත දත්ත ලකුණු කරන්න අදාළ ඉඩමේ භූමියේ අපි මැනගත්ත දත්ත සිතියම මත ලකුණු කරනකොට දරුවනේ මතක තියාගන්න ඒ සඳහා විවිධ සංකේත භාවිතා කරනවා. සිම්බල්ස් භාවිතා කරනවා. ඉතින් මෙන්න මේ සංකේතවල හැඩය හා විශාලත්වය මේ සංකේතවල හැඩය හා විශාලත්වය දුවේ පුතේ අනිවාර්යෙන්ම සිතියමේ පරිමාණය අනුව වෙනස් වෙනවා. ස්කේල් එක අනුව වෙනස් වෙනවා කියන එක ඔබ දැනගෙන ඉන්න ඕනේ. අවබෝධ කරගෙන ඉන්න ඕනේ. රයිට් හරි. උදාහරණයක් විදිහට යම් නගරයක හැඩය විශාල පරිමාණයේ සිතියමක් මත බලන්න. large scale map එකක බලන්නකෝ. යම් කිසි නගරයක හැඩය විශාල පරිමාණයක් යොදාගෙන තියෙනවා. මොකද්ද බලන්නකෝ. මේ එකට කීයද බිංදු 1 2 3 4 එකට 10000. අන්නකො හරිනේ දැන් ඔබ එකතු වෙන්නේ ඔබ එකඟයිනේ මගෙත් එක බලන්නකො දී පුතේ විශාල පරිමාණයේ සිතියමක්නේ එකට 10000 කියන්නේ විශාල පරිමාණයේ විශාලයිනේ විශාල පරිමාණයේ සිතියමක් නේ දුවේ පුතේ බලන්නකො එහෙනම් යම් නගරයක හැඩය විශාල පරිමාණයේ සිතියමකින් බලන්නකො මේ large scale map එකක් මත මේ විදිහට එකට 10000 විදිහට දක්වන්න පුළුවන්. යම් වර්ගඵලයක් මගින් නිරූපණය කරන අතර බලන්නකෝ
එම නගරයේ කුඩා පරිමාණයේ සිතියමක් මත ඒ නගරයේම කුඩා පරිමාණයේ සිතියමක් මත කොහොමද? හරි මේක යම් වර්ගඵලයක් මගින් නිරූපණය කරනවා. හරිනේ? ඒ නගරයේම කුඩා පරිමාණයේ සිතියමක් මත එතකොට කොච්චරද? රයිට්? කුඩා පරිමාණයේ සිතියමක් මත කීයද මේ එකට 1යි 2යි 3යි 4යි 5යි 6යි ලක්ෂයයිනේ. එකට ලක්ෂයක් එන මෙයා මහා අනිවාර්යෙන් මෙයා කුඩා පරිමාණයේ සිතියමක්නේ මගින් නිරූපණය කරනවා. හරි. රයිට්. අපිට මේ අනුව කියන්න පුළුවන් පුතේ සිතියමක් මත ප්‍රධාන වශයෙන් සංකේත වර්ග 3ක් භාවිත වෙනවා පුතේ. ලක්ෂයමය සංකේත, ලක්ෂයමය සංකේත පුතේ එක විශාල පරිමාණයේ සිතියමක් මත විදුලි පහන් කණුවක් වගේ දෙයක්. කුඩා පරිමාණ සිතියමක් මත රටක් නගරයක්. බලන්න එහෙනම් සිතියමක් මත ප්‍රධාන වශයෙන් සංකේත වර්ග 3ක් භාවිතා කරනවා. පළවෙනි එක ලක්ෂයමය සංකේත. උදාහරණයක් තමයි විශාල පරිමාණයේ සිතියමක් මත කවුද? විදුලි පහන් කණුවක්. ලක්ෂයමය සංකේතයක්. ලක්ෂයමය සංකේතයක්. විශාල පරිමාණය යොදාගන්න පරිමාණය විශාලයි. විශාල පරිමාණයේ සිතියමක් මත විදුලි පහන් කණුවක්. ලක්ෂයමය සංකේතයක්. මතක තියාගන්න දෙවිද ලක්ෂයමය සංකේතයක්. රයිට්. ඊළඟට කුඩා පරිමාණ සිතියමක් තුල කුඩා පරිමාණ සිතියමක් තුල පරිමාණය කුඩායි. කුඩා පරිමාණය කුඩායි. ගොඩක් කුඩා වෙනවා. කුඩා පරිමාණ සිතියමක් තුල කුඩා පරිමාණ සිතියමක් මත කුඩා පරිමාණ සිතියමක් මත කවුද? රටක් නගරයක් නිරූපණය කරන අවස්ථාවක් පෙන්වා දෙන්න පුළුවන් පුතේ. රයිට්. හරි. ලක්ෂයමය සංකේත වලට පස්සේ අපි යනවා රේඛාමය සංකේත වලට. අපි මේක නම් අපිට අහලා පුරුදු වෙන්නේ නේද? උදාහරණයක් විදිහට මහා මාර්ගයක්, ගඟක් ආදී රේඛාමය දත්තයක්. හරි. රේඛාමය සංකේත අපි ඕන තරම් සිතියම් වල දැකලා තිනවා. මොනවද නිරූපණය වෙන උදාහරණ? මහා මාර්ගයක්, ගඟක් ආදී රේඛාමය දත්තයක්. මහා මාර්ගයක්, ගඟක් ආදී රේඛාමය දත්තයක් දැක්වීම සඳහා යොදා ගන්නා සංකේත තමයි දුවේ පුතේ අපි හඳුන්වන්නේ කවුද? රේඛාමය සංකේත කියලා. ඒ වගේම ඊළඟ එක පුතේ වර්ගඵලයේ දැක්වෙන සංකේත තියෙනවා. උදාහරණයක් විදිහට විශාල බිම් කොටසක් නිරූපණය කිරීම. වර්ගඵලයේ දැක්වෙන සංකේත තියෙනවා. වර්ගඵලයේ දැක්වෙන සංකේත තියෙනවා දුවේ පුතේ. උදාහරණයක් තමයි දුවේ පුතේ විශාල බිම් කොටසක් නිරූපණය කිරීමට වර්ගඵලයේ දැක්වෙන සංකේත භාවිතා කරන්න පුළුවන්. රයිට්. අපි යනවා. හරි. මෙන්න දරුවනේ සිතියමක සංකේත ටික දක්වලා තියෙනවා. map symbols ටිකක් තියෙනවා දරුවනේ. right interstate highway එකක්, state highway එකක්, right buildings, parking lot එකක් තියෙනවා. right parking area, ඊට පස්සේ large bridge එකක්, right railroad එකක්, camping area එකක්, right right බලන්න small bridge එකක් තියෙනවා, collecting site එකක්, quarry road cut එකක්, නැත්තම් right බලන්න town or park එකක් තියෙනවා, country route එකක් තියෙනවා නේද? US highway කියලා තියෙනවා. මෙන්න මේ ආකාරයට විවිධ ආකාරයේ map symbols ටිකක් වලට දාලා තියෙන දරුවනේ. මෙන්න මේ ආකාරයට parking lot එකක්, buildings right මෙන්න මේ ආකාරයට large bridge එකක්, දිග පාලමක්, rail road එකක් දක්වලා තියෙනවා. මෙන්න මේ ආකාරයට දරුවනේ අපි ඉදිරියටත් ඔයගොල්ලන්ට සමාලෝචන ප්‍රශ්න වලදී විශේෂම විභාගයට අහන්න පුළුවන් මට්ටමේ මේ ආකාරයේ ඉදිරිපත් කරනවා. සිතියමක දක්වන සංකේත ඔබට ඉදිරිපත් කරනවා දරුවනේ. හොඳයි දරුවනේ අපි එහෙනම් ඔබත් එක්ක බිම් ගැනීම, මට්ටම් ගැනීම සහ විශේෂයෙන්ම මට්ටම් ගැනීමේ ඒකකයේ, මට්ටම් ගැනීම කියන්නේ බිම් ගැනීම සහ මට්ටම් ගැනීම ඒකකයේ තුන්වෙනි ඒකකයේ ජෛව පද්ධති තාක්ෂණයේදී විෂය ධාරාවේ පළවන ජෛව පද්ධති තාක්ෂණයේදී විෂය ධාරාවේ 12 වෙනි ශ්‍රේණියට අදාළ තුන්වෙනි ඒකකයේ 12 වෙනි ශ්‍රේණියේ තුන්වෙනි ඒකකයේ පළවන කොටසත් එක්ක දරුවනේ අපි ඔබත් එක්ක හමු වුණේ.
බිම් මැනීම සහ මට්ටම් ගැනීම කියන තුන්වෙනි එකකේ පළවෙනි කොටසත් එක්කයි අපි ඔබත් එක්ක හමු වෙන්නේ දරුවනේ. හොඳයි දේ පුතේ නම් අපි ඔබත් එක්ක මෙම ඒකකයේ දෙවන කොටසත් එක්ක ඊළඟට හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ආයිබෝවන්.